විශාලයි. කල්පය කියන ප්‍රමාණෙත් විශාලයි. ලක්ෂය කියන ප්‍රමාණෙත් විශාලයි. ලක්ෂ 4ක් වෙනකොට තවත් විශාලයි. එතකොට ඒ තාක් දීර්ඝ කාලයක් බෝසතාණන් වහන්සේ අප්‍රමාණ පෙරුම්දම් පිරුවා. ඒ පුරණ ලද පාරමී ධර්මයන් අතරේ උන්වහන්සේ සංසාරේ උන්වහන්සේට මුණ ගැහුණොත් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයාට ආහාර අවශ්‍ය නම් බෝසතාණන් වහන්සේ ආහාර දන් දීලා තියෙනවා. වස්ත්‍ර අවශ්‍ය නම් වස්ත්‍ර දන් දීලා තියෙනවා. ප්‍රතිකාර අවශ්‍ය නම් ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ස්වභාවය සාමාන්‍ය කෙනෙක් තුලක් තියෙනවා. නමුත් උන්වහන්සේට දානය පූජා කරන්න ඕනේ නම් ඒ දාණයට තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා දාන පාරමිතාව පුරන්න අවශ්‍ය නම් උන්වහන්සේ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා. සමහර අවස්ථාවල බෝසතාණන් වහන්සේගේ ජීවිතය අවශ්‍ය වෙන අය ඉන්නවා, ප්‍රයෝජනවත් අය. යම් යම් සිදුවීම් නිසා ඇතැම් අවස්ථාවල බෝසතාණන් වහන්සේගේ හිස ඉල්ලපු අවස්ථා තිබුණා. ඒ වගේ අවස්ථාවල බෝසතාණන් වහන්සේ කැමැත්තෙන්ම හිස දන් දුන්නා. ඒ වගේම සමහර අවස්ථාවල ඇස් අවශ්‍යයට බෝසතාණන් වහන්සේ ඇස් දන් දුන්නා. ඊළඟට සමහර සත්වෙයින්ට, සමහර යක්ෂයින්ට, මිනිමස් කන අයට බෝසතාණන් වහන්සේ ශරීරයේ මස් දන් දුන්නා. ඊළඟට රුධිරය දන් දුන්නා. මේ දේවල් සියල්ල දුන්නේ Tamanට වේදනාවක් දැනෙද්දී. අද රුධිරය ටිකක් දන් දෙනකොට පුංචි වේදනාවක් දැනෙනකොටත් බයයි. එතකොට වේදනයි. නැවත රුධිරය දෙන්න හිතන්නේ නැහැ. ඊළඟට අද ශරීරයේ අවයවයක් ගන්නකොට නිර්වින්දනය කරලා ගන්න. නමුත් බෝසතාණන් වහන්සේ ඒ විදිහට කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නේ නැතුව මහ වේදනාවක් ඇඟට දැනෙද්දි මේ ඇස්සිස් මස්ලේ දන් දීලා තියෙන්නේ. එතකොට මේ විදිහට උන්වහන්සේ සංසාරේ ඊටාම විස්මිත ලෙස මේ දාන පාරමිතාව පිරුවා. එක අවස්ථාවක වේලාම කියන බ්‍රාහ්මණයා වෙලා ඉපදිලා බෝසතාණන් වහන්සේ රත්තරන් පුරවපු රිදී පාත්‍ර 84000ක් පූජා කළා තියෙනවා. රිදී පුරවපු රත්තරන් පාත්‍ර 84000ක් පූජා කළා තියෙනවා. ඊළඟට මේ ඇතුන් අස්වැයෙන් වගේ දේවල් බොහෝ කොට පූජා කළා තියෙනවා. ඊළඟට ගඟක් දිගට ගඟේ උල්පතේ ඉඳලා සාගරය දක්වා උන්වහන්සේ ගමන් කරගෙන ගිහින් උල්පතේ සිට සාගරය දක්වා මුණ ගැහෙන හැමෝටම දන්පැන් පූජා කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඉන්දියාවේ තියෙන ගංගා අපේ ගංගා වලට වඩා විශාලයි. අද සාමාන්‍යයෙන් එක තැනක දන් දුන්නත් දෙතැනක දන් දුන්නත් ගඟක් දිගට දන් දීගෙන යන කතා අපිට අහන්න ලෑ. ඒ තරම් පරිත්‍යාග අතහැරීම් දාන රාශියක් කොපමණ දන් දුන්නද කියන්නේ කියානිම කර නොහැකි තරම් දානය දී තිබෙනවා මේ සාරාසංඛ්‍ය කල්පලක්ෂය ඇතුළත. ඊළඟට මේ සාරාසංඛ්‍ය කල්පලක්ෂය ඇතුළත බෝසතාණන් වහන්සේ සිල් ආරක්ෂා කළා. සීලවන්තෙක් වශයෙන් සීලේ රැක්කා. සිල් රකින්න පහසු තැනකට ගිහිල්ලා සිල් රකින්න ඇතිතරම් උපකාර තියෙන තැනක සිල් රකින්න ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙන එක ලේසි. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය යටතේ ප්‍රාණඝාතයක් වෙන්නේ නැති තැනක, පතිරූපදේශ වාසයක, හොරකමක් වෙන්නේ නැති තැනක, අනාචාරය හැසිරෙන්නේ නැති තැනක, බොරු කියන්නේ නැති පවුලක, මත්පැන් භාවිතා කරන්නේ නැති පරිසරයක පන්සිල් ටික රැකගන්න ලොකු අමාරුවක් නැහැ. නමුත් පලිබෝධ වැඩි තැනක, ප්‍රාණඝාතය කරන්නම සිද්ධ වෙන තැනක, හොරකම කරන්නම සිද්ධ වෙන තැනක, අනාචාරයේ හැසිරෙන්න ඇතිතරම් අවස්ථාව තියෙන තැනක, බොරු කියන්නේ ඇතිතරම් අවස්ථාව තියෙන තැනක, මත්පැන් භාවිතා කරන්න ඇතිතරම් අවස්ථාව තියෙන තැනක ඒකෙන් බේරෙන්න බොහොම අමාරුයි. එතකොට පින්වත්නි අපිට කල්පනා කරන්න තියෙන්නේ කෙනෙකුට ඊ타ත්ම දුෂ්කර ලෙස සිල් ආරක්ෂා කරන්නටත් සිද්ධ වෙන තැන් මේ ලෝකේ තියෙනවා. අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ලෙස සිල් රැකීමට සිද්ධ වෙන තැන්වල දුෂ්කර ලෙස සිල් රැකලා තියෙනවා. සිල් රකින්න අමාරුම තැන තමයි නාග ලෝකේ. නාග ලෝකේ ජීවත් වෙන අය සත්වයන්ට සීලය ආරක්ෂා කරන්න බොහොම අමාරුයි.
ඉතින් බෝසතාණන් වහන්සේ කර්මානුරූපව නාගලෝකෙ උපදිනවා. නාගලෝකෙ ඉපදිලා එක අවස්ථාවක තියෙනවා බෝසතාණන් වහන්සේ උන්වහන්සේම පින් කරලා නාගලෝකෙ උපදින්න කල්පනා කරනවා. ඒ මොකද නාගලෝකේ නාගරාජීන් ගේ එක්තරා සැනකෙලියක් තියෙනවා මේ චම්පා කියන ගංගාව අදටත් තියෙනවා මේ බටහිර බෙන්ගාලය සහ මගධ කියන රාජධානී දෙකේ සීමාවෙන් අද තියෙනවා මේ චම්පා කියන ඉපැරණි නදිය. ඒ චම්පා කියන නදියේ පතුලේ තියෙනවා චම්පේයක කියන නාග විමානේ. මේ චම්පේයක කියන නාග විමානේ නාගරාජය සැනකෙලියක ඉන්න වෙලාවක ඒ අසල හිටපු රජෙක් සතුරු සේනාවක විසින් ලුහු බැඳගෙන ඇවිල්ලා රජුරුව මම සතුරන්ගෙන් මැරෙනවට වඩා හොඳයි ගඟට පයින් එක කියලා ගඟට පයින්නවා. පැන්නට පස්සේ ගඟේ ගිලීගෙන ගිහිල්ලා කෙලින්ම නාගලෝකේ දොරටුව ළඟට වැටිලා දොරටුව හරහා ගිහිල්ලා කෙලින්ම රාජසභාවට වැටෙනවා. රාජසභාවට මේ තෙත වස්ත්‍ර සහිතව වැටුනේ කවුද කියලා නාගරාජයා බලනකොට රජතුමා කතා බහ කරලා කන්න බොන්න දීලා විස්තර ඇහුවට පස්සේ අසරණයි කියලා දැනගත්තා. ඊට පස්සේ කියනවා මම ඔබතුමාට උදව් කරන්නම් කියලා. ඒ රාජධානිය ගන්න උදව් කළා. ඊට පස්සේ මේ රජතුමා මොකද කළේ? මේ රජතුමා නිතරම පූජා පවත්වන්න පටන් ගත්තා මේ ගංගාව ළඟට ඇවිල්ලා සැනකෙලියක් පවත්වලා 7 වෙනි දවසේ නාගරාජීන්ට පූජාවක් දෙනවා. ඒ 7 වෙනි දවසේ නාගයෝ ටික ඔක්කොම ගඟෙන් උඩට මතුවෙනවා. මතුවෙලා මේ සියලු දෙනාට සෙත්පතලා නැවත යනවා. ඒ වෙලාවෙ එතන හිටිය අපේ බෝසතාණන් වහන්සේ මානවකෙක් විදියට. උන්වහන්සේ කල්පනා කළා මේ නාගරාජයෙකුගේ ජීවිතේ බොහොම විශ්මිතයි, 이르දිමත්, බල සම්පන්නයි. මමත් නාගරාජයෙක් වෙන්න ඕනි කියලා දන්පැන් පූජා කරලා නාගලෝකෙ පැතුවා. නාගලෝකෙ ඉපදුණා. නාගලෝකෙ ඉපදිලා ඔලුව උස්සලා බලනකොට තමන්ගේ ශරීරය දැක්කට පස්සේ උන්වහන්සේට කලකිරීමක් ඇති වුණා. මාහට ඊටාම හොඳ අතපය සහිත ශරීරය තියෙද්දි මාගේ ශරීරය මේවන් වූ ශරීරයක් බවට පත් වුණා. ටික වෙලාවක් යනකොට ඒ නාගලෝකෙ හිටපු නාග මානවිකාව, නාග කන්‍යාව මල් එහෙම අරගෙන ආවා. සුවඳ වර්ග අරගෙන ආවා. එතකොට ඒ අය සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවයෙන් හිටියේ. ඉතින් ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය දුටු සැනින් අර නාගරාජයාගේ සාමාන්‍ය මිනිස් ස්වභාවයක් මතුවුණා. දිව්‍යමය ස්වභාවය මතුවුණා, අතපය මතුවුණා. ඉතින් මේ විදිහට ටික කාලයක් නාගලෝකේ නාගරාජයා වෙලා ඉපදුනේ. රජකම් කරගෙන ඉන්නකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මගේ හිතට ආශාව එනවා. රාගය එනවා. රාගය එනකොට මං රාගයේ සංසිඳව ගන්නවා. ද්වේෂය එනවා. ද්වේෂය එනකොට මං ද්වේෂය නැති වෙනකන් ඊට අනුරූපව මං කටයුතු කරනවා. ඒ කියන්නේ රාගය සංසිඳව ගන්න තියෙන්නේ රාගයට අනුරූපව දේවල් කරලමයි. උදාහරණයක් විදිහට දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් ඉන්නවා නම් කාමයේ පිළිබඳ ආසාවක් ඇති වුණොත් කාම සේවනය කළ සංසිඳව ගන්නවා. අන්න ඒ වගේ මේ බෝසත් නාගයා කල්පනා කළා මට රාගය ආවට පස්සේ මම රාගයට පොහොර දාලම තමයි මේක සංසිඳව ගන්න. ද්වේෂයට පොහොර දාලමයි සංසිඳව ගන්න. එහෙම නැතුව මේක සදාකාලික සංසිඳීමක් නෑ. ඊට පස්සේ උන්වහන්සේටම වැටුණා මේ ලෝකේ ජීවත් වෙන පිළිවෙල මං වෙනස් කරගන්න ඕනේ. උන්වහන්සේත් මොකද කළේ? ටික ටික උන්වහන්සේ ටික ටික ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න පටන් ගත්තා. ඊළඟට උන්වහන්සේ අනිත් අයගේ රාජධානි නාග විමාන වස්තුන් පැහැර ගන්න එක වළක්වලා දැම්මා. ඊට පස්සේ උන්වහන්සේ 15ක පෝයට, 4 පෝයට අටසිල් සමාදන් වෙන්න පටන් ගත්තා. මේ විදිහට සීලේ පිළිහිටලා වාසය කරනකොට නාගලෝකෙමයි සිල් ගත්තේ. ටික වෙලාවකට පස්සේ නාග කන්‍යාවියෝ නටාගෙන ගයාගෙන එනවා. දැන් මේ නාගරාජයාට හිත පාලනය කරගන්න බෑ. ඒක තමයි නාගලෝකේ ස්වභාවය. හිත පාලනය කරන්න අමාරුයි. ඊට පස්සේ නාගරාජයා නැවතත් ඒ කාමයට වැටෙනවා. දැන් බෝසත් නාගයා කල්පනා කළා එහෙනම් මේක නාගලෝකේ කරන්න බෑ. නාගලෝකෙන් මිනිස් ලෝකෙට ඇවිල්ලා මිනිස් ලෝකයේ දරණ වැල වෙලාගෙන සිල් රකින්න පටන් ගත්තා. මේ විදිහට සිල් රකිද්දී අහිගුන්ටිකයෙක්ට හසු වුණා. අහිගුන්ටිකයා මේ නාගරාජයාට විස විදලා අප්‍රාණික කරලා නොයේක ආකාරයේ මේ දර්ශන පෙන්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ නාගයෝ අල්ලගෙන නයි නැටුම් කරනවා වගේ මේ නාගරාජයාවත් අල්ලගෙන මිනිස්සු ඉන්න තැන සෙල්ලම් පෙන්වන්න පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මට එක දුමාරකින් මේ මිනිස්සු ඔක්කොම නැති කරලා පැනලා යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ මොකද කළේ? සීලය ආරක්ෂා කළා. මම ප්‍රාණඝාතය කරන්නේ මං ඉවසීමත් මේකට එකතු කර ගන්නවා කියලා හිතාගෙන සිල් රකින්න පටන් ගත්තා.
මෙන්න මේ විදිහට පින්වත්නි බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ සීලය මේ සසර පුරාවට පුරුදු කරලා තියෙනවා. තව බොහෝ වාර ගණන් වල සීලය පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි බෝසතාණන් වහන්සේ සසර පුරාවට කාමයන්ගෙන් වෙන්වීම නම් වූ අතහැරීම පුරුදු කළා. නෙක්ඛම්මේ පුරුදු කළා. ඒ වගේම ප්‍රඥා පාරමිතාව පුරුදු කළා. ඒ උන්වහන්සේ සංසාරේ උන්වහන්සේට තිබුණු ප්‍රඥාව සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කල්ප ගානකට කලින් උන්වහන්සේට තිබුණු ප්‍රඥාවත් එක්ක ගනිද්දී ඊට පස්සේ බොහෝ පාරමිතා පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම බුදුරජාණන් වහන්සේ කොපමණ ප්‍රඥාවකින් ඉන්නේ නැද්ද කියලා අපිට හිතා ගන්නත් බැරි තරම්. දැන් මහෞෂධ පඬිතයන් තමන්ගේ ජීවිතේ රජතුමත් එක්ක වාසය කරද්දී ආපු ගැටලු විසඳෙන හැටි දකිනකොට ඊටාම විශ්මිතයි උන්වහන්සේගේ ප්‍රඥාව. ඒ වගේම උන්වහන්සේ සසර පුරාවට වීරිය පුරුදු කළා. ඒ වගේම උන්වහන්සේ ශාන්තිවාදී ඉවසීම පුරුදු කළා. අතපය කපලා දාද්දිවත් උන්වහන්සේ තරහක් ඇති කරගත්තේ නැහැ. ඊළඟට බෝසතාණන් වහන්සේ සත්‍ය වචනය ආරක්ෂා කළා. සසර වසනාතුරු බෝසතාණන් වහන්සේ අඛණ්ඩව සත්‍ය වචනේ රැකලා තියෙනවා. බොරු කියන්නේ නැතුව. ඒතකොට බෝසත්වරයෙක්ගේ ලක්ෂණයක් සත්‍යයට කැමති ස්වභාවය. ඒ මధుර රසයෙන් යුක්ත සත්‍ය රසය බෝසතාණන් වහන්සේ සසර පුරාවටම අනුභව කළා. ඊළඟට උන්වහන්සේ අදිෂ්ඨානය බලවත්ව එය පාරමිතාවකට එකතු කරගත්තා. තේමිය කියන ජාතකයේදී උන්වහන්සේ එක් අවස්ථාවක මේ තේමිය කියන කුමාරයා වෙලා ඉපදිලා ඒ කුමාරයාට මතක් වෙනවා පෙර ජීවිතේ නිරේ ඉපදිලා හිටියා. ඒ කියන්නේ බෝසත්වරු පවා නිරේ උපදින්න පුළුවන්. බෝසතාණන් වහන්සේට මතක් වුණා ඇයි නිරේ ඉපදුනේ රජෙක් වෙලා හොරුන්ට දඩුවම් දුන්න නිසා. හොරුන්ට දඩුවම් දීලා හිස ගසා දාපු නිසා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා අදින් පස්සේ වරද සිදු කරන්නේ නැහැ. උන්වහන්සේට රජකම ලැබෙද්දී අන්ධෙක් කොරෙක් බීරෙක් වගේ ඉඳලා මාලිගාවෙන් පලා ගින් තාපස ජීවිතේ සම්පූර්ණ කළා. එදායින් පස්සේ උන්වහන්සේගේ ජීවිතේ පුරාවට ප්‍රාණඝාතයක් සිදු වුණේ මේ විදිහට පින්වත්නි අදිෂ්ඨානයෙන් යුක්තව බෝසතාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ වෙනස් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි සසර වසනාතුරු අප්‍රමාණ මෛත්‍රියකින් වාසය කළා. අප්‍රමාණ උපේක්ෂාවකින් වාසය කළා. මෛත්‍රියත් උපේක්ෂාවත් පිරුණු උන්වහන්සේගේ ජීවිතේ පාරමී ධර්ම පුරන අවසන් ආත්ම භාවයේ පිහිටියේ වෙස්සන්තර කියන රජතුමා වශයෙන් කාලය ගත කරද්දී. ඒ තමයි පාරමී දම් පුරන අවසන් ආත්ම භාවය. පාරමී දම් පුරන අවසන් ආත්ම භාවයේ කියන වෙස්සන්තර උපත ලැබලා දරුවනුත් දන් දීලා බිසවත් දන් දීලා ඒ වගේම හස්තිරාජයෙන් පවා දන් දීලා මේ විදිහට තමන්ගේ ජීවිතේ ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඉන් අනතුරුව උන්වහන්සේ වෙස්සන්තර තාපස ජීවිතයෙන් සමුගෙන තුසිත දෙව්ලොව ඉපදුනා. සන්තුසිත කියන දිව්‍ය රාජයා නමින්. ඒ සන්තුසිත කියන දිව්‍ය රාජයාගේ දිව්‍ය උත්පත්තිය තමයි සිද්ධාර්ථ ගෞතම කියන බෝසතාණන් වහන්සේගේ දිව්‍ය උත්පත්තියට කලින් උත්පත්තිය. එතකොට සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ වශයෙන් ඉපදෙන්නේ අන්තිම උත්පත්තිය සන්තුසිත කියන දිව්‍ය රාජයා වශයෙන් අර විස්සන්තර ආත්ම භාවයෙන් චුත වෙලා ඉපදුනේ ඊට කලින් උත්පත්තිය. ඉතින් මේ විදිහට වෙසතුරු උත්පත්තිය දක්වා උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් අනන්ත වූ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. උන්වහන්සේ සසරේ පාරමී සම්පූර්ණ කළ ආකාරය බලාගෙන හිටියානම් බලාගෙන හිටියේ මේ මහී මාතා දෙවඟන මේ මහ පොළොව සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට මේ මහ පොළොව වැඩෙමින් වර්ධනය වෙමින් තියෙද්දි උන්වහන්සේ පාරමී ධර්මයන් සපුරගෙන තමන් වහන්සේ විසින් සම්බුද්ධත්වයේ පිණිස පවතින සියලු සුදුසුකම් සපුරාගෙන සාන්තුසිත දිව්‍ය ආත්ම භාවයේ ඉපදුණා. උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යෙදුණු ඒ උතුම් දස පාරමිතාවන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පොතේ ගුරුන් වහන්සේ කියමු ඊට පස්සේ වුණ දේ. මෙසේ අපගේ බුදුරජාහු නොඑක් ಜಾති ભેදවල උපදිමින් රැස් කරනා ලද පාරමී දම්බෙලෙන් මහී ගර්ජන නම් වාලූසේක
ඉන්නිග්බිති අපමා බෝතතානන් වහන්සේ මේ සමතිස් පාරමිතානම් සාගරයෙන් මැනවින් ගොඩවී සියලු සම්බුදුවරුන් විසෙයි අවසාන දිව්ව භවන වන්නා වූ තුසිත පුරයට නැගී සන්තුස්තිත් දෙව් රජ නමින් මුළු ලොවට නැගු ජය පොන්තයක්සේ තුන් ලොවටම තිලකයක්සේ සිළුමිණ රුවණක්සේ දිව්‍ය ආශ්චර්යෙන් අණ්ඩව වසනාසේක. ස්වාමීනි, අවසන් ආත්ම භාවයේ තුසිත දෙව්ලොව ගත කළ ආකාරය පිළිබඳවත් අපි කැමැති විස්තර දැනගන්න. ඔව් පින්වත්නි, අවසන් ආත්ම භාවයේ සන්තුසිත කියන දිව්‍ය රාජ්‍ය වශයෙන් බෝසතාණන් වහන්සේ ඉපදුණා. අපි බොහෝ වෙලාවට මේ දිව්‍ය ආත්ම භාවයේ ඉපදුණා කියලා අහලා තිබ්බට උන්වහන්සේ මේ දිව්‍ය ආත්ම භාවයේ ගත කරපු ආකාරය අහලා නැති වෙන්න පුළුවන්. මේ දිව්‍ය ආත්ම භාවය ලැබුවට පස්සේ සන්තුසිත දිව්‍ය රාජයාගේ ශරීර ප්‍රමාණය ගව් 3ක් උසයි. සන්තුසිත දිව්‍ය රාජයාගේ ශරීරය කොච්චර උසද? ගව් 3ක් උසයි. දැන් අපි මෙහෙම බැලුවොත් එහේ උන්වහන්සේගේ සිරස පේන්නේ නැහැ. ඒ තරම්. එතකොට අපි බලන්න කොච්චර කුරුමිට්ටෝද අපි. උන්වහන්සේගේ ශරීරෙත් එක්ක බලනකොට. ඊළඟට උන්වහන්සේගේ හිස මුදුනේ ගව්වක උඩට යනකම් අඩු වේගන යන විදිහේ ඔටුන්නක් තියෙනවා. හිසේ ඉඳලා ඊටාම අඩු වේගන යන විදිහේ ඔටුන්නක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ශරීරයක්, විශාල දැවැන්ත ශරීරයක් සන්තුෂ්ඨ දිව්‍ය රාජයාට ලැබුණා. සන්තුෂ්ඨ දිව්‍ය රාජයා වැඩ වාසය කරන භවනට අපි ගියා නම් අපිට උන්වහන්සේව පේන්නේ නැති තරම්. ඒ තරම් විශාල ශරීරයකින් යුක්තව උන්වහන්සේ වැඩ වාසය කළේ සන්තුෂ්ඨ භවනේ. දෙවිවරුන්ගේ ශරීර කොහොමත් විශාලයි. දිව්‍ය ශරීර සාමාන්‍ය මිනිසුන්ගේ ශරීර වලට වඩා බොහෝ සෙයින් විශාලයි. ඒ විශාල ශරීර දරාගෙන තමයි උන්වහන්සේලා වැඩ වාසය කරන්නේ. අපි අහලා තියෙනවා සමහර යක්ෂයින්ගේ ශරීර විශාලයි කියලා. අන්න ඒ වගේ දෙවිවරුන්ගේ ශරීරත් බොහොම විශාලව සකස් වෙනවා. මේ කියන මේ අපේ බෝසතාණන් වහන්සේ මේ දිව්‍ය ආත්ම භාවය ලබා ගන්නට හේතු උනේ සසර පුරාවට පරිත්‍යාගයන් කීපයක් කළ නිසා. ඒ පරිත්‍යාගයන් සියල්ල කොටස් 5කට වෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක් පරිත්‍යාග කරන්න පෙළඹෙන්නේ නැති ස්වභාවයේ දේවල්. එකක් තමයි පළවෙනි දේ ධන පරිත්‍යාගය. ධනය පරිත්‍යාග කළා. සසර වසනාතුරු උන්වහන්සේ තමන්ගේ සුවය පිණිස, සැපත පිණිස, සුඛ විහරණය පිණිස පැවති ධනය පරිත්‍යාග කළා. ඊළඟට සසර වසනාතුරු තමන්ගේ ලෙයින් දාව ඉපදුණු පුත්‍රයින් පරිත්‍යාග කළා. දරුවන්. සාමාන්‍යයෙන් ධනෙ පරිත්‍යාග කරන්න යම් තාක් කෙනෙක්ට පුළුවන් වුණත් දෙවෙනි එකට ඊට වඩා අමාරුයි. ඒ තමයි දරුවන් පරිත්‍යාග කිරීම ධන පරිත්‍යාගයට වඩා අමාරුයි. නමුත් උන්වහන්සේ සසර පුරාවට දරුවන් පරිත්‍යාග කරලා තියෙනවා. දැන් බලන්න අර විශ්වන්තර ආත්ම භාවයේදී බෝසතාණන් වහන්සේ තමන්ගේ දරු දෙදෙනා පරිත්‍යාග කළා. දරු දෙදෙනා මෙහෙවරට අවශ්‍යයි කියලා කෙනෙක් ආවට පස්සේ දරු දෙදෙනා පරිත්‍යාග කළා. එතකොට ඒක සාමාන්‍යයෙන් මව්පියන්ට කරන්න අපහසු දෙයක්. එතකොට මෙන්න මේ ආකාරයෙන් දරුවන්ගේ පරිත්‍යාගය සිදු වුණා. ඒ වගේම තමයි ඊළඟට සසර වසනාතුරු උන්වහන්සේ භාර්යාවන් පරිත්‍යාග කරලා තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන්, සිහිපත් කරගන්න පුළුවන් වෙස්සන්තර ආත්ම භාවයේ මන්ද්‍රී බිසෝ පරිත්‍යාග කළා. ඒ මොකද ඒ බැල මෙහෙවර පිනිස කෙනෙක් ඉල්ලුවට පස්සේ ඉතින් අර ඉල්ලන දේ දෙන ස්වභාවයේ දානමය ස්වභාවය උන්වහන්සේගේ හිතේ තිබ්බා. ඉතින් කැමැත්තෙම මන්ද්‍රී දේවියත් ඔබ වහන්සේට මාගේ පිටව යාමෙන් ඔබ වහන්සේට පාරමිතාවක් පිරේ නම් ඔබ වහන්සේගේ අදිෂ්ඨානයට තවත් ලං වෙන්න පුළුවන් නම් මම පිටත් යනවා කියලා මන්ද්‍රී දේවිය පිටත් වෙලා ගියා. එතකොට මෙන්න මේ විදිහට භාර්යාව දන් දීලා තියෙනවා. එතකොට මේ භාර්යාවන් දන් දුන්නු අවස්ථාන්වල හැම අවස්ථාවකම වගේ උන්වහන්සේත් එක්ක ඉඳලා තියෙන්නේ මේ පාරමිතා සම්පූර්ණ කරගන්න යසෝදරා දේවිය.
ඒ යසෝදරා දේවිය කැමැත්තෙන්ම ඒ බැල මෙහෙවරකම් වලට ගිහිල්ලා උන්වහන්සේට පාරමිතා සම්පූර්ණ කරගන්න උපකාර කළා. සෙවණැල්ලක් වගේ ඉඳගෙන. ඊළඟට ඊට වඩා අමාරු දෙයක් තමයි පරිත්‍යාග කරන්න ශාරීරික කොටස්. අපි මේ කතා කරපු ඇස් පරිත්‍යාග කරන්න, ඒ වගේම මස් පරිත්‍යාග කරන්න, හිස පරිත්‍යාග කරන්න බොහොම අමාරුයි. අන්නේ විදිහට පරිත්‍යාග කරන්නට අපහසු දේවල්, පරිත්‍යාග කරන්න අමාරු දේවල් උන්වහන්සේ සසර පුරාවට පරිත්‍යාග කළා. ඊළඟට ඊටත් වඩා ශාරීරික අතප්පය කපලා දෙනවටත් වඩා අමාරු දෙයක් පරිත්‍යාග කරන්න ජීවිත පරිත්‍යාගය. ඉතින් උන්වහන්සේ මොකද කළේ? ජීවිතේ පරිත්‍යාග කළා. මෙන්න මේ විදිහට ඒ පහ ධන පුත්‍ර භාර්යා අංග ජීවිත කියන මෙන්න මේ පහ පරිත්‍යාග කරලා සාරා සංඝේ කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරගෙන තමයි මේ තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් උන්වහන්සේගේ බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන අවසానයි. දැන් උන්වහන්සේ මොකද කරන්නේ? තමන් වහන්සේගේ ආයුෂ අවසන් වෙනකම්ම මේ තුසිත දිව්‍ය භවනේ ඉඳගෙන සැප සම්පත් විඳිමින් සිහිනුවණින් යුක්තව වාසය කළා. සිහිය පිට යවා ගන්නේ නැතුව. තුසිත දිව්‍ය භවනේ වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වෙලා සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උපදිනකම් තුසිත දිව්‍ය භවනේ උන්වහන්සේ වාසය කළ කාලය තමයි තුසිත දිව්‍ය භවනේ හිටපු සාන්තුෂ්ඨ දිව්‍ය රාජයාගේ ආයුෂය. ඒ ආයුෂය කියන්නේ මොකක්ද? වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වෙලා තුසිත දිව්‍ය ලෝකයේ පිළිසිඳගෙන සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ඉපදෙන්න මායා දේවියගේ මව කුසේ පිළිසිඳ ගන්න මොහොත දක්වා. අන්නේ කාලේ තමයි සන්තුසිත දිව්‍ය රාජයාගේ ආයුෂය. ඒ සන්තුසිත දිව්‍ය රාජයාගේ ආයුෂය කොපමණ තියෙන්නේ නැති කියලාද ඔබ හිතන්නේ? සන්තුසිත දිව්‍ය රාජයා තුසිත දිව්‍ය ලෝකේ වාසය කළා පින්වත්නි. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත දිව්‍ය භවනේ සන්තුෂ්ඨ දිව්‍ය රාජයා විදිහට වාසය කළා. ඒතකොට බලන්න වෙස්සන්තර ආත්ම භාවයත් සිද්ධාර්ථ කියන ආත්ම භාවයත් අතරේ තියෙන කාලය. මිනිස් ලෝකේ ගත්තොත් අවුරුදු කෝටි 57ක් 57 කෝටි 60 ලක්ෂයක්. ඒ තරම් විශාල කාලයක් උන්වහන්සේ දිව්‍ය ලෝකේ සම්පූර්ණ කාලය වශයෙන් ගත කළා. අතරමඟදී චුත වුණේ නැහැ. ආශ්චර්ය අద్భుත කාරණයක් විදිහට තියෙනවා සම්පූර්ණ කාලේ උන්වහන්සේ එතන ගත කළා කියලා. මෙන්න මේ විදිහට මේ කාලය ගත කරන අතරේ අවසාන කාලේ දැන් මේ උන්වහන්සේගේ මේ දිව්‍ය ආත්ම භාවයේ අවසාන කාලේ කියන්නේ අපි හිතමු සමහර ලාවට මේ කෝටි 57ම ගෙවිලා ගිහිල්ලා දැන් 57 කෝටියම ගෙවිලා ගිහිල්ලා දැන් 60 ලක්ෂයක් විතර වගේ ඉස්සරහට මෙහෙම තියෙනකොට ටික දැන් මේ මිනිස් ලෝකේ සකස් වෙන්න පටන් ගත්තා. මිනිස් ලෝකේ සකස් වෙන්නේ බෝසත්වරයෙකුට බුදුවරයෙකුට. ඒ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ආත්ම භාවය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රවණය කළ ධර්මය අවබෝධ කරන්න පින තියෙන අය ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක পদවිය ලබන්න පින තියෙන අය ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වෙන්න පින තියෙන අය දැන් ඒ ලෝකවලින් චුත වෙලා මේ ලෝකෙට එන්න දැන් කාලය සම්පූර්ණ වේගෙන එන කාලය. ඉතින් මේ විදිහට ගෙවි යනකොට පින්වත්නි අවුරුදු මේ 57 කෝටි 60 ලක්ෂය අන්තිම භාගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 1000කට කලින් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදෙන්න තව තියෙන අවුරුදු 1000යි. අවුරුදු 1000කට කලින් මේ මිනිස් ලෝකේ ඇති වෙනවා බුද්ධ කෝලාහලය කියලා එකක්. බුද්ධ කෝලාහලය. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ සුද්ධාවාස වාසී බ්‍රහ්ම රාජයෙක් සුදු වස්ත්‍ර හැඳ පොරවාගෙන සුදු මල් මාලාවක් දරාගෙන ඒ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ වාසය කරන බ්‍රහ්ම රාජයා මිනිස් ලෝකෙට එනවා. මිනිස් ලෝකෙට ඇවිල්ලා මිනිසුන්ට පෙනී හිටිනවා. මිනිසුන්ට පේනවා. ඒ මිනිසුන්ට කියනවා පින්වත්නි තව වසර 10කින් දුර්ලභව සසරේ මුණ ගැසෙන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට නියමිතයි. දුර්ලභව සසරේ මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඔබ නිරේ නොසිටිත්වා. ඒ නිසා මව පියා කෙරෙහි නිවැරදිව පිළිපදිත්වා.
ආනන්තරීය පාප කර්ම නොකරත්වා කියලා කියනවා. මොකද තව අවුරුදු 1000ක් ඇතුළත ආනන්තරීය පාප කර්මයක් වුණොත් මොකද වෙන්නේ? එතකොට මේ අවස්ථාව මගේ හැරිලා යනවා. ඊළඟට කියනවා ප්‍රාණඝාතයෙන් වළකිත්වා, සොරකමින් වළකිත්වා, ඊළඟට නිවැරදි ලෙස ජීවත් වෙත්වා, සත්‍ය වචනේ භාවිතා කරත්වා, සීලය රකිත්වා, දන්පැන් පූජා කරත්වා. ඒ වගේම හැකිපමණින් මේ සිත පිරිසුදු කරගනිත්වා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ කාලය ලං වී තිබේ කියලා ඒ සුද්ධාවාස බ්‍රහ්මරාජයා කියාගෙන යනවා. මේ විදිහට කියාගෙන යනකොට දැන් මේ පණිවිඩය මිනිස් ලෝකෙට ලැබුණා. මිනිස් ලෝකෙට ලැබුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? මේ පණිවිඩය එකිනෙකා එක කතා වෙන්න පටන් ගත්තා. මේ වෙළඳ සැලකදී, මාර්ගයකදී, මම්මාවතේකදී, ඊළඟට නාන තොටකදී මිනිස්සු මුණ ගැහුණාට පස්සේ මිනිස්සු දැන් මේක කතා වෙනවා. මිනිස්සු එකිනෙකා මේක කතා වෙලා මිනිස්සු අතරේ කොයි වෙලේ ගත්තත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන කතාව පැතිරලා ගියා. මෙන්න මේ විදිහට පින්වත්නි බුද්ධ කෝලාහලය කියන මේ සිදුවීම මිනිස් ලෝකේ ඇති වෙනකොට මේ අවුරුදු 1900 ගණන් වලින් 800 ගණන් වලින් 700 ගණන් 500 ගණන් ගත වෙලා ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේ මනුලෝ උපදින්න අවුරුදු 100ක් විතර වගේ තියෙනකොට අන්න සුද්ධෝදන රාජ පරම්පරාව ඉස්මතු වෙනවා කිඹුල්වත් නුවර. ඊළඟට කාශ්‍යප ගෝත්‍රයේ ඉස්මතු වෙනවා. ගෞතම ගෝත්‍රයේ ඉස්මතු වෙනවා. ඔක්කාක කියන රාජවංශයට රජකම ලැබෙනවා. රජකම ලැබිලා දැන් සුද්ධෝදන කියන රජතුමා මහා මායා දේවිය අතිනත අරගෙන විවාහ කිවිසගෙන දැන් බෝසත් මාතාවක් බෝසත් පියෙක් වෙන්නට පුණ්‍ය බලයක් සහිතව මේ මිනිස් ලෝකෙ ඉපදිලා ඉන්නවා. මෙන්න මේ කාලෙදි පින්වත්නි දෙවිවරු දන්නවා දැන් බුද්ධ කෝලාහලය සිදු වෙනවා. මේ සන්තුෂ්ට දිව්‍ය රාජයා තමයි පිළිසිඳගෙන මේ චුත වෙලා ගිහින් මිනිස් ලෝකෙට වැඩම කරන්න කියලා මේ දෙවිවරු දැනගන්නවා. දෙවිවරු දැනගෙන ඊට පස්සේ මේ දෙවිවරු මොකද කරන්නේ? වන්දනා කරලා මේ බ්‍රහ්මීන් පවා එනවා. ඇවිල්ලා වන්දනා කරලා අර යොදුන් 3ක් උස දිව්‍ය රාජයාගේ ශරීරය ළඟට ගිහින් ඒ විමානය ළඟට ගිහින් අනික් දෙවිවරු වන්දනා කරලා කියනවා කාලෝ යන්තේ මහාවීර uppajja මාතු කුච්චියක්. මේ මව් කුසේ ඉපදීම පිණිස මහා වීරයාණන් වහන්සේ සුදුසු කාලයේ පැමිණ තිබේ. එතකොට මේ සුදුසු කාලයේ පැමිණ තිබේ කියන කාරණාව මතක් කළාට පස්සේ දැන් මේ දිව්‍ය රාජයා පංච විලෝකනයන්ගෙන් මේ ලෝකය බලා වදාරනවා. පංච විලෝකනයන්ගෙන් මේ ලෝකය බලා වදාරන්නේ සැබවින්ම එලෙසින්ම සුදුසු කාලයේද කියලා බලන්න. මොකද බෝසතාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් නුසුදුසු කාලේ පහළ වෙන්නේ නැහැ. නුසුදුසු කාලේ පහළ වෙලා පින් මද සත්වයින් වාසය කරන කාලෙක ඊළඟට ප්‍රඥාව අඩු සත්වයින් වාසය කරන කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. සුදුසු කාලයක තමයි වාසය වෙන්නේ. මේ පහළ වෙන්නේ. ඒ නිසා මේ සුදුසු කාලයේද කියලා බැලුවා. ඊට පස්සේ බැලුවා මොකක්ද සුදුසු දීපේ දේශය මොකක්ද කියලා බැලුවා. ඊට පස්සේ බැලුවා ඒ යුගයේ වෙනකොට මේ පින ඉස්මතු වෙලා තියෙන රාජ්‍ය වංශය මොකක්ද කුල පරම්පරාව මොකක්ද කියලා බැලුවා. පින ඉස්මතු වෙලා තියෙන කවුරු නමුත් නිවැරදිව දැකගෙන කිසිදු ලෙසකින් තමන්ගේ ඒ කියන්නේ දැන් කියන දේ පිළිපදින්නේ නැති ස්වභාවයකටපත් වෙන්නේ නැති නිවැරදි ස්වභාවයකටපත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු ඔන්න සැඩොල් කුලයක ඉපදුනා නම්. සැඩොල් කුලයක ඉපදිලා ඔන්න යම් දෙයක් කියාගෙන යනවා. සමහරවල් බ්‍රාහ්මණ කුලේ පිළිගන්නේ ශ්‍රමණයන් පිළිගන්නේ රජවරුන් පිළිගන්නේ. රජවරු අතරෙත් විවිධ තැන් තියෙනවා. දැන් මගධේශ්වර බිම්බිසාර රජුරු ඉන්නවා. කොසල් රජුරු ඉන්නවා. උදේනි රජුරු ඉන්නවා. නොඑක් රජවරු ඒ කාලේ හිටියා. නමුත් ඒ කාලේ මේ ශාක්‍ය වංශිකයන් ඊ타ත්ම පාරිශුද්ධ රජ පෙළපතක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. කවුරුත් ශාක්‍ය වංශිකයන්ට ගරු කරන්න පටන් ගත්තා. අන්නේ ශාක්‍ය වංශිකයන් ඉස්මතු වුණු කාලේ
උන්වහන්සේ තේරුම් ගත්තා ශාක්‍ය කුලේ තමයි සුදුසු බෝසත් උපතක් ලබන්නට. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා කවුද සුදුසු මාතාව? ශාක්‍ය වංශයේ ඉන්න මායාදේවිය තමයි සුදුසු අම්මා. ඒ මායාදේවියට සංසාරේ පෙර පිනක් තියෙනවා බෝසත් මාතාවක් වෙන්න. දන්පැන් පූජා කරලා උන්වහන්සේ ඒ අදිෂ්ඨාන කරලා තියෙනවා බෝසත් මාතාවක් වෙන්න. ඒ නිසා කල්පනා කළා සන්තුෂ්ත දිව්‍ය රාජයා මායාදේවියගේ කුසේ පිළිසිඳ ගන්නට. මෙන්න මේ විදිහට කල්පනා කළා සිහි නුවණින් යුක්තව මායාදේවියගේ කුසේ පිළිසිඳ ගන්නට මේ තුසිත දෙවිලොවෙන් චුත වුණා. චුත වෙලා සිහි නුවණින් යුක්තව එක්තරා රාත්‍රියක මායාදේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. මේ විදිහට පිළිසිඳ ගන්නකොට පින්වත්නි ඊ타ත්ම සුන්දර ලෙස මායාදේවිය පිළිසිඳ ගැනීම බලාගෙන ඉන්නවා වගේ සිහිනයකින් දැක්කා. ඒ උතුම් සිදුවීම සිදු වුණෙත් ඒ රාත්‍රියේමයි. සාදු සාදු සාදු. සන්තුසිත දිව්‍ය පුත්‍රයාට ඇරයුම් ලැබුණා මේ මනුලොව උපදින්න. පොතේ ගුරුන් වහන්සේ ඊට පස්සේ උණු දෙත් ওই කතාවේ තියෙනව නේද? මෙසේ අප මහා බෝධිසත්වයෝ පංච විලෝකණයන් මනවින් බලා සම්බුදු වන්නට කල්යල් දකින්නේ ආරාධනා කළ දෙව් බඹුන්ට අවසර දී අන්ධකාරව තිබූ නිවන් පුරයෙහි දොරගුරු හරිනා වීර නරාණං ලෙසින් මව් කුස පිළිසිඳ ගන්නට ඊටාගත්සේක. එකල්හි පින්වත් මායාබි සෞතමෝ බුද්ධ පාදයක්මයි කියා හෝ සක්විති රජෙක්මයි කියා හෝ අනවැකි පල කෙරෙන දරු සිහිනයක් දකිනා ලද්දීය. ස්වාමීනි මේ දරු සිහිනේ හරි අපූර්ව සිහිනයක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ දරු සිහිනේ පිළිබඳවත් ඒ ගැන පළවුණු අනාවැකි පිළිබඳවත් අපි දැනගන්න කැමතියි ස්වාමීනි. ඔව් පින්නතුනි සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිඳ ගන්නා දවසක ඒ දරු සිහිනයක් දැකීම ඊටාම දුර්ලභ දෙයක්. මොකද සමහර වෙලාවට ඒ සිහින පැහැදිලි නැහැ. සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි නැහැ. සමහර වෙලාවට කෙනෙක්ට පේනවා නාගි. ඊළඟට තව සතෙක් පේනවා. ඒ වගේ හරි මේ විෂම සිහින තමයි සාමාන්‍ය කෙනෙක් දකින්නේ. නාගෙක් පෙවුනොත් කියනවා පුතෙක් උපදිනවා. විෂම සිහින තියෙන්නේ. නමුත් බෝසතාණන් වහන්සේගේ මෑණියන් විෂම සිහිනයක්, කර්කස සිහිනයක් දැක්කේ නැහැ. සුන්දර සිහිනයක් දැක්කේ. එදා රාත්‍රියේ සැතපීලා ඉන්න වෙලාවේ සිරියන් ගබඩාවේ ඒ මායා දේවිය සිහිනෙන් දකිනවා තමන්ගේ සයනය සතරවරන් දෙවිවරු හතර දිශාවෙන් ඇවිල්ලා ඔසවගෙන යනවා. ඔසවන ගිහිලා අනවතප්ත විල ළඟින් තියෙනවා. අනවතප්ත විල ළඟින් තියලා හිමාලයේ තියෙන සතරවරන් දෙවිවරු මායා දේවියට සිත්සේ පැම් පහසු වෙන්න අවස්ථාව හදලා දෙනවා. ජල ස්නානය කරලා දිව්‍යමය වස්ත්‍ර සලුපිලි පොරවගෙන ඉන්න අනතුරුව නැවත ඒ සයනේ සැතපෙනවා. සැතපුණාට පස්සේ දැන් මේ සැතපී සිටින වෙලාවේ හිමාල පර්වතයේ පැත්තෙන් සුදු ඇත්පැටවෙක් එනවා නෙළුමක් දරාගෙන. ඇවිත් Tamanගේ මේ සිරියහන් ගබඩා මේ ඇඳ වටේට තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරලා ශරීරයේ කුසේ දකුණු පැත්තෙන් ඇතුල් වෙනවා. දකුණු පැත්තෙන් කුසට ඇතුල් වුණා. ඒ සිහිනය බෝසත් මෑණියන් දුටුවා. ඉතින් මේ විදිහට බෝසත් මෑණියන් මේ ආකාරයෙන් සිහිනය දැක්කට පස්සේ එදා රාත්‍රිය අවසන් වෙලා හිමිදිරි උදෑසන හරිම පුදුම ප්‍රබෝධමත් සිතකින් යුක්තව බෝසත් මෑණියන් සුද්ධෝදන රජතුමා ළඟට ගියා. සුද්ධෝදන රජතුමා ළඟට ගිහින් කියනවා දේවයන් වහන්සේ මහා විස්මිත සිහිනයක් දැක්ක, පුදුම සහගත සිහිනයක් දැක්කා. කුමක්ද දේවී සිහිනය? දේවයන් වහන්සේ රජතුමනි මම දැක්ක මගේ සයනේ ඔසවගෙන යනවා හිමාලෙට. මම දැක්ක මම අනෝතප්ත විලෙන් පැම් පහසු වෙනවා. මම ඊට පස්සේ දිවිමය වස්ත්‍රය ඇඳගෙන සයනේ සැතපෙලා ඉන්න වෙලාවේ
මේ හිමාල පර්වතයේ පැත්තෙන් ආපු සුදු පාට ඇත්පැටවෙක් නිලුමක් දරාගෙන තුන් වතාවක් ඇඳ වටේ ප්‍රදක්ෂිනා කරලා මේ ශරීරයේ දකුණු පැත්තෙන් කුසේ දකුණු පැත්තෙන් කුසට ඇතුල් වුණා. ස්වාමිනේ ඒකයි මම දැකපු සිහිනේ. අද දවස පුරාවටම මගේ සිත කය බොහෝම ප්‍රබෝධමත්ව තියෙනවා. ඔබ හිතන්න පින්වත්නි සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරපු බෝසත්තරයේ කුස ඇතුලේ ඉන්නකොට මව් කෙනෙකුට ප්‍රබෝධයක් නොතිබේවිද? මව් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් නොවී තියේවිද? මව් කෙනෙකුගේ සිතැඟි වෙනස් නොවී තියේවිද? බෝසත්තරයේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ. එතකොට ඒ වාසනාව වුණා ඒ මෑණියන්ට තිබුණා. ඒ භාග්‍යයේ මෑණියන්ට තිබුණා. ඒ නිසා තමයි බෝසත් දරුවෙක්ව කුසේ දරා ගන්න වාසනාව උදා වුණේ. දැන් මේ බෝසත් කතාව මුකුත් මේ සුද්ධෝදන රජුරුවත් මායාදේවිවත් දන්නේ නැහැ. දැන් ඒ අය දන්නේ සිහිනේ විතරයි. ඊට පස්සේ බ්‍රාහ්මණවරු ගෙන්නලා අනාවැකි විමසුවා. අනාවැකි විමසනකොට මොකද වුනේ? ඒ අනාවැකියෙන් ඒ බ්‍රාහ්මණවරු පැහැදිලි කළා දේවයන් වහන්සේ මේ සිහිනේ සම්බන්ධ නම් දරූපතකට. ඒ දරූපත එසේ මෙසේ දරූපතක් නෙමෙයි පුත්‍ර රත්නයක්. එසේ මෙසේ පුත්‍ර රත්නයක් නෙමෙයි මහා පින්බර පුත්‍ර රත්නයක්. මහා පින්බර පුත්‍ර රත්නයක් කියවට ඒත් කියලා නිම කරන්න බෑ. මේ පුත්‍ර රත්නය බොහෝ දිනාට යහපත පිණිස පවතින කෙනෙක් කියලා දැන් ඒ විලාවේ කියන්න පුළුවන් අනාවැකි ටික මේ බ්‍රාහ්මණවරු කිව්ව. දැන් ශරීරය දකින්නෙත් නැතුව ඊළඟට පෙර මොකුත් දකින්නෙත් නැතුව මේ සිහින පලාපල වලින් තමයි මේ අනාවැකිය කිව්වේ. ඉතින් මේ විදිහට අනාවැකිය කිව්වට පස්සේ සැබෑ ලෙසින්ම ඉන්න අනතුරුව තේරුම් ගන්න පුළුවන් වුණා මේ මායාදේවිය ගැම්ගෙන කියලා. මායාදේවියගේ කුස තුල දරු ගැබක් මෝරන්න පටන් අරන් තිබ්බා. ඒ දරු ගැබ මෝරාගෙන එනකොට මායාදේවිය කල්පනා කළා දැන් කිඹුල්වත් නුවරින් කපිලවස්තුවෙන් පිටත් වෙලා දෙව්දහ නුවරට යන්න කාලයයි. මාගේ පළමු දරූපත මගේ අම්මා ඉන්න ගෙදරදි කරනවා කියලා හිතාගෙන දෙව්දහ නුවරට යන්නට පිටත් වුණා. අන්න ඒ සිදුවීම සිදු වුණු මොහොතේ රත පෙළකින් දෝලාවක නැගපු මහා මායා දේවිය විශාල රාජකීය පෙරහරකින් ඒ මාර්ගයේ හෙමින් දෙව්දහනුවරට පිටත් වෙලා යනවා. දීපංකර පාදමූලේ පටන් නොඑක ආකාරයෙන් පාරමිතා පෙරූ ඒ මහබෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තේ හරියට බුද්ධාංකුරයක් වගේ. පොතේ ගුරුනාන්සේ ඔය කතාවේ ඊළඟ ටික දැනගන්න අපි කැමතියි. මෙසේ මගේ බෝධිසත්වයෝ තුසිත පුරෙන් නික්මී වෙත් මව් කුස පිළිසඳගත් මොහොතේ පටන් වරම් රජදරුවෝ 4 දෙනා 4 දිග රැකවල්ලා ගත්ත සක්වල ගල සිසාරා බෝසත් මෑණියන්වද බෝධිසත්වයන් වහන්සේවද දසමස මුළුල්ලේ ආරක්ෂා කළහ. දසමසක් මව් කුස වැස මනුලව වඩින්නට කල් එළඹියා වූ බෝසතාණන් වහන්සේ කුස දරාගෙන ඒ බුද්ධ මාතාවෝ නෙක විසුතුරු පෙරහරින් දෙව්දා නුවරට ගමන් ඇරඹුවාය. ආශ්චර්යයන්ගෙන්ද අද්භූතයන්ගෙන්ද දසදහසක් සක්වල එකලු කල අසිරිමත් බෝසත් උපතත වූයේ මේ ගමනේදීමය. ස්වාමීනි ආශ්චර්යමත් වූ අසිරිමත් වූ සම්බුදු උපත ගැන අපට පහදා දෙන්නසේක්වා. ඔව් පින්වත්නි දැන් බෝසත් මෑණියන් දෙව්දහනුවරට වැඩම කරනවා. ඒ අතරේදී දැන් සාමාන්‍යයෙන් දෝලාවක යනකොට ඒ දෝලාව ඇතුලේම
තිර වහගෙන යන්න හරි අපහසුයි. හරි පීඩා සහිතයි. ඉතින් බෝසත් මෑණියා මොකද කළේ? මේ තිර මෑත් කරගෙන අවට සිරි බල බල තමයි ගියේ. වම් පැත්තේ දකුණු පැත්තේ තිබුණු ජනෙල් වලින් මේ අවට සිරි බල බල යනකොට මේ කපිලවස්තුවත් දෙව්දහනුවරත් අතර තිබුණා ලස්සන සල්වනයක්. ඒකට කියන්නේ ලුම්බිනී සල්වනය කියලා. සල් කියලා කියනකොට අපි කවුරුත් අපිට කාටත් මතක් වෙන්නේ රතු පාට, රෝස පාට මල් පිපෙන කඳේ ඉඳන් මල් පිපෙන සල් ගහ. ඒකත් සාල වර්ගයක් තමයි. නමුත් එදා මේ කපිලවස්තුවත් දෙව්දහත් අතර තිබුණු මේ ඉන්දියානු සල් වෘක්ෂය ලංකාවේ තියෙන සල් වෘක්ෂය නෙමෙයි. ඒ සල් වෘක්ෂයේ පිපෙන සල් මල සුදු පාටයි. ඒ සුදු පාට සල් මල සාමාන්‍යයෙන් මේ මහරි ගහක් වගේ තමයි හැදෙන්නේ. කඳ පුරා පිපෙන්නේ නැහැ. අතු ඉතිවල හැම තැනම මල් පිපෙනවා. ඒ ඉපැරණි සල් මල් පිපුණට පස්සේ ඒ සල් මල් වල ස්වභාවය තමයි පිපිලා හොඳටම සුවඳ හමන වෙලාවේ නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා. ඒ කියන්නේ ඒ මල පර වෙන්නේ නැහැ. නටුවෙන් ගිලිහිලා කඩා හැලෙනවා. එතකොට සල් මල් හොඳටම පිපුණු කාලෙට සල් ගහක් දිහා බලාගෙන ඉන්නකොට මෙහෙම සල් මල් මේ විදිහට වැටෙනවා පේනවා. වැස්සක් වැටෙනවා වගේ හිමීට සල් මල් වැටෙනවා පේනවා. ඒ සල් ගස් අදටත් ඉන්දියාවේ දැක ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සන සල් ගස් රාශියක් පිරුණු සල් උයන. හොඳට සල් මල් පිපිලා තිබ්බා. කොච්චර සල් මල් පිපිලා තිබ්බද කියන්නේ උයන දිහා බලාගෙන ඉන්නකොට පේනවා සල් මල් වැටෙනවා. එතකොට මේ සල් මල් වැටෙන උයනක් සුවඳ හමන උයනක් මල් පිපිලා පිරීලා ගියපු උයනක් දේවින් වහන්සේට නොසිතේ විද මෙතනින් බහින්නට. දේවින් වහන්සේට හිතුණා මෙතනින් බහින්න. දේවින් වහන්සේ තමන්ගේ සේවිකාවන්ට මතක් කළා රාජපුරුෂයන්ට කියන්න පෙරහැර නවත්තන්න. මං කැමති මේ සල් උයනේ ටිකක් විවේක ගන්න. ඒ වෙලාවේ දෝලාව බිමින් තිබ්බා. මායා දේවිය දෝලාවෙන් බිමට බැස්සා. බිමට බැහැලා මායා දේවිය හිමීට සල් උයනට ඇතුල් වුණා. මායා දේවියවත් දන්නේ නෑ මේ සල් උයනේ තමයි බෝසත් උපත සිදු වෙන්නේ. බෝසතාණන් වහන්සේ කර්මානුරූපව රාජමාලිගාවක ඉපදෙන්නට සකස් කරගන්නේ නැතුව සල් උයනක ඉපදිලා වෘක්ෂයක් සෙවණ ඉපදිලා වෘක්ෂයක් සෙවණි සම්බුද්ධත්වයට පත් වෙලා වෘක්ෂයක් සෙවණි පිරිනිවන් පාන්න ධර්මතාවයක් බෝසත් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ තිබුණු නිසා උන් ඒ දේවින් වහන්සේට කැමැත්ත ඇති වුණා ඒ ලුම්බිනී සල් උයනට ඇතුල් වෙන්න. ලුම්බිනී සල් උයනට ඇතුල් වෙලා මල් දිහා බල බල ඒ වැටෙන මල් අතට අරගෙන සුවඳ විඳ විඳ යන්න ඇති. දැන් අපිට සාමාන්‍යයෙන් හිතලා බලනකොට සිරි නරඹනවා කියන්නේ නිකම්ම ඇවිදගෙන යනවා නෙමෙයි. මල් අතට ගන්නවා, මල් වල සුවඳ විඳිනවා, ගස් දිහා බලනවා, වටපිට බලනවා. ඊළඟට අහසින් මල් වැටෙනකොට මේ අත අල්ලගෙන මල් ටික අතට එකතු කරන්නත් ඇති. මේ විදිහට ටික ටික ඇතුළට යනකොට මායා දේවියට කුසේ සියුම් වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මායා දේවියට තේරුණා සලකුණු මතු වුණා දරූපත සිදු වෙන්න යන්නේ. සලකුණු මතු වුණු සැනින් ඒ මොහොතේ සේවිකාවන් කල්පනා කළා නැවත දෝලාවට යාම නුවණට හුරු නැහැ. මාලිගාවට යන්නත් වෙලාව මදි. දෙව්දහනුවරට යන්නත් වෙලාව මදි. ඒ නිසා සල්ලු වෙනම සූදානම් කරගන්නවා දරු ප්‍රසූතියට කියලා පිරුවට අදින්න පටන් ගත්තා. ඒ මොහොතේ බෝසත් මාතාව තමන්ගේ කුස අල්ලගෙන ඒ තමන්ගේ ශරීරයට පැමිණෙන වේදනාව දරා ගන්න ඒ ඉහළ තිබුණු සල්ලත්තක් අල්ලගත්තා. සල්ලත්ත අල්ල ගන්නවත් එක්කම පින්වත්නි කිසිම අපහසුවකින් තොරව එතනින් එහාට හිටගෙන සිටින ඉරියව්වේදීම දරු ප්‍රසූතිය සිදු වුණා. ඒක ආශ්චර්ය අබ්බූත කියන සූත්‍ර දේශනාවේ තියෙනවා. බොහෝ මව්වරු දරු ප්‍රසූතිය සිදු කරන ඉරියව් වලට වඩා වෙනස් ඉරියව්වකින් බෝසත් මාතාව දරු ප්‍රසූතිය සිදු කළේ. හිටගෙන සිටින ඉරියව්වෙන්. කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැතුව සුවසේ දරු ප්‍රසූතිය සිදු වුණා කියලා සඳහන් වෙනවා. ඒ දරු ප්‍රසූතිය සිදු වෙනකොට බෝසත් කුමාරයා මව් කුසෙන් බැහැර වෙද්දී රන්වන් දැලකින් සකස් කරන ලද රන්වන් නූලෙන් වියන ලද රෙද්දකින් සහම්පති බ්‍රහ්මරාජයා
ඒ බෝසත් මෑණියන්ගෙන් නිකුත් වුණු බෝසතාණන් වහන්සේව පිළිගත්තා. බෝසතාණන් වහන්සේ මුලින්ම පිළිගත්තේ බ්‍රහ්ම රාජෙක්. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේව දෙවිවරු විසින් පිළිගත්තා. ඉන් අනතුරුව තමයි මිනිසුන් විසින් පිළිගත්තේ. ඒ මොහොතේ එතන හිටපු සේවිකාවන් බෝසතාණන් වහන්සේව අතින් අල්ලන්න හදනකොටම බෝසතාණන් වහන්සේ ඒ අතින් බිමට පැන්නා. පැනලා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ දකුණු කකුල මහ පොළොවේ ස්පර්ශ කරද්දී පින්වත්නි සාහිත්‍ය ග්‍රන්ථවල තියෙනවා උන්වහන්සේගේ දකුණු කකුල පිළිගන්න සියපත් මතු වුණා කියලා. ඊළඟට වම් කකුල සමබර කරන්න තියෙනකොට වම් කකුලටත් සියපතක් මතු වුණා. නැවත දකුණු කකුල තිබ්බ. දැන් පුංචි දරුවෙක් ඇවිදින්න පටන් ගන්නකොට එක තැන ඉන්නේ නැහැ. දකුණු කකුල තියලා වම් කකුල තියලා ආයි දකුණු කකුල තියනවා. මේ විදිහට පියවර 7ක් ගිහිලා තමයි නැවතුනේ. පියවර 7ක් ගිහිලා නැවතිලා උතුරු දිශාවට ඒ බෝසතාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වූ අභීත වූ සිංහනාදයක් කරනවා. ඒ ශ්‍රේෂ්ඨ වූ අභීත වූ සිංහනාදය සිදු කරන්නේ ඒ තමාගේ ජීවිතේ මේ ලෝකේ අග්‍ර භාවයට පත් වුණා කියලා පෙන්වන්නටයි. උන්වහන්සේ සිංහනාද කළා අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝති. මෙන්න මේ විදිහට බෝසතාණන් වහන්සේ ඒ උදානය නිකුත් කළාට පස්සේ බෝසතාණන් වහන්සේගේ ප්‍රකාශයත් එක්කම මේ ලෝකෙට හෙළිදරව් වුණා මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැති බෝසත්වරයෙක් තමයි මේ ඉපදුනේ කියලා. ඒ වෙනකොට ඊට පිටුපසින් බුද්ධකාරක ධර්මයන් සපුරා හිටියේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පමණයි. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ වෙනකොටත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තරම් පරිපූර්ණ වෙලා නැහැ. ඒ නිසා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තමයි අග්‍ර ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ. ඒ වගේම මේ අවසන් ආත්ම භාවය. මේ විදිහට උදානය නිකුත් කළාට පස්සේ බෝසතාණන් වහන්සේව ඒ සේවිකාවන් විසින් අතට ගත්තා. ඊළඟට බෝසතාණන් වහන්සේට බෝසත් කුමාරයාට පැන් කිස සිදු කරන්නට ජල ස්නානය කරන්නට උණුදිය උල්පත් මත වුණා. ඊළඟට සිසිල් දිය උල්පත් මත වුණා. අදටත් ලුම්බිනියේ ඒ උල්පත දකින්න තියෙනවා. එතකොට මේ උල්පත් වලින් ගත්ත ජලයෙන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේව දෝණය කරලා ඊළඟට පිරුවට අන්දවලා පුරවලා දෝලාවට තැන්පත් කරලා මායාදේවිය කල්පනා කළා දැන් තවදුරටත් දෙව්දානුවරට යන එකේ තේරුමක් නැහැ කියලා දෝලාව හරවලා සුද්ධෝදන මාලිගාවට පිටත් වුණා. මෙන්න මේ විදිහට සුද්ධෝදන මාලිගාවට පිටත් වෙලා සුද්ධෝදන රජතුමා මේ දෝලාව නැවත මාලිගාවට එනවා දරූපත සිදු වුණා කියලා ආරංචි වෙලා මාලිගාවෙන් එළියට බැහැලා ප්‍රධාන ద్వාරයේ ළඟ ඉඳගෙන බලාගෙන ඉන්නවා පෙරහැර එනකම්. පෙරහැර එනකම් බලාගෙන ඉඳලා මායාදේවිය දරුවත් Tamanගේ අත් දෙකින්ම තුරුළු කරගෙන දෝලාවෙන් බැහැගෙන ඇවිත් සුද්ධෝදන රජතුමාට ඒ පුණ්‍යවන්ත පුත් කුමාරයාව බාර දුන්නා. ඒ පුණ්‍යවන්ත පුත් කුමාරයාව අතට ගත්ත සුද්ධෝදන රජතුමාගේ හිත සතුටින් ප්‍රීතියෙන් පිරී ගියා. කොච්චර සතුටටපත් වුණාද කියන්නේ සුද්ධෝදන රජතුමාට වැටහුනේ කිඹුල්වත් නුවරට රජෙක් ලැබුණා කියලා. කුමරෙක් ලැබුණා කියලා නෙමෙයි හිතුනේ රජෙක් ලැබුණා කියලා. ඒ මොහොතේ බලාගෙන හිටපු මිනිස්සුන්ට ඒ කුමාරයා ඔසවලා පෙන්නවා මේ තමයි අනාගත රජතුමා කියලා පෙන්නවා. මේ විදිහට පෙන්නලා ඒ මාලිගාවට අරගෙන ගිහින් මාලිගාවේ රන් තොටිල්ලේ දාලා ඉන්න අනතුරුව උදා වෙන්නේ ඒ බෝසතාණන් වහන්සේගේ සලකුණු බලමින් බෝසතාණන් වහන්සේට නම් තබන සිදුවීමයි. ඒ අසිරිමත් සම්බුදු උපතසිදුණු ජාත චේතියට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුනාසේ එසේ මව් කුසයෙන් බිහිවි මේ මගේ අවසන් උපතයයි කියා සියනද කලා වූ ඒ මා බෝසතුන්ගේ රන්වන් සුකුමල සිරුරේ අසිරිමත් පුණ්‍ය අනුවසින් නිර්මිත දෙතිත්සු මහා පුරුෂ ලකුණු පෙනී ගියේය.
සක්ලකුණෙන් සුරත් පැහැදෙපයින්ද දික්විලිබෙන්ද චාමරජත්‍ර ලකුණින්ද ආදී වූ මහා පුරිස් ලකුණින් සුසඳියේ පින් සිරුරානෝ ඒකාන්තයෙන්ම මහා පුණ්‍ය අනුවරකින් උප්පත්තිය ලද්දේමය. ස්වාමීනි, ආශිර්වාද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවත් අපට පැහැදිලි කළ දුන බැනව. රන්තොටිල්ලේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ බලන අය විස්මයටපත් වුණා. අලුත් පුත්‍රවණක් දරු උපතක් නිවසක සිදු වුණාට පස්සේ හැමෝම දින ගණනාවක් යනකම් මේ අලුත් දරුවාව තමයි බලන්නේ. නිතර ගිහින් බලනවා. නිතර ඒ දරුවත්ගේ අතපය අල්ලලා හුරතල් කරනවා. ඉතින් මේ විදිහට බලද්දි හරි පුදුමයි. උන්වහන්සේගේ සිරුර අනිත් අයගේ ශරීර වලට වඩා වෙනස්. ඉතින් මේ ආකාරයෙන් මේ පුත් කුමාරයාට නම් තබන දවස ලං වුණා. නම් තබන දවස ලං වුණාට පස්සේ බ්‍රාහ්මණවරු 108 දෙනෙක් කැඳවලා ඒ බ්‍රාහ්මණවරුන්ට ලබා දුන්න කුමාරයාව පරීක්ෂා කරන්න. රාජ සභාවේ මැද රන්තොටිල්ල තියලා බ්‍රාහ්මණවරු රජතුමා දේවියත් බලාගෙන ඉද්දි එකින් එක ගිහිල්ලා 108 දෙනාම කුමාරයාව පරීක්ෂා කරනවා. මේ විදිහට පරීක්ෂා කරනකොට පින්නතුනි ඒ කුමාරයාගේ සෑම දැන් ලොම් ගහක් පවා මේ චූටි පුංචි අත අරගෙන අත්වල තියෙන ලොම් ගහක් පවා බලනවා. බලනකොට මේ බ්‍රාහ්මණවරු දැක්කා බෝසතාණන් වහන්සේගේ ශරීරයේ රෝම කූප එකයි තියෙන්නේ එක තැනක. දැන් සාමාන්‍ය කෙනෙකුගේ ශරීරේ අතක් කකුලක් ගත්තොත් එක තැනකින් රෝම කූප එකකට වඩා එකක් දෙකක් එනවා. නමුත් බෝසතාණන් වහන්සේගේ ශරීරේ අතින් කකුලේ හැම තැනම එක රෝම කූපේ ගානේ සිනිදුවට තිබුණා. හැම රෝම කූපයක්ම උඩු පැත්තට තිබ්බේ. සාමාන්‍ය මිනිස්සෙකු වගේ නෙමෙයි රෝම කූප උඩු අතට හැරිලා තිබ්බේ. ඒ කියන්නේ ඇඟ දිගේ උඩු අතට. කෙලින් නෙමෙයි ඇඟ දිගේ උඩු අතට. ඊළඟට උන්වහන්සේගේ ශරීර වර්ණය රත්තරන් පාටයි. රන්වන් පැහැති චවි වර්ණයක් තිබුණා. ඉතින් මේකත් මේ බ්‍රාහ්මණවරු පරීක්ෂා කළා රත්තරන් පාටයි. ඊළඟට මේ බෝසත් කුමාරයා නැගිටලා වටපිට බලනකොට net සංගල අබිනීල නිල් පැහැයකින් යුක්තයි. අබිනීල net සංගලා සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන ඇස් වලට වඩා මදක් විශාල අබිනීල net සංගලක් පිහිටලා තිබ්බා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ගෝපකෝම නේත්‍රා. ගෝපකෝම කියලා කියන්නේ ඇහි පිහාටු මෙහෙම පොඩ්ඩක් කැරකිලා තියෙනවා. ඇහි පිහාටු කැරකිලා එක සමානව පිහිටලා තියෙනවා. උඩ යට ඇහි පිහාටු දෙක. මෙන්න මේ ලක්ෂණයන් එකින් එක පරීක්ෂා කළා. ඊට පස්සේ පරීක්ෂා කළා මේ ඇඟිලි බලනකොට සාමාන්‍ය දරුවෙකුට වඩා ඇඟිලි දිගයි. දිග ඇඟිලි පිහිටා තිබ්බා. ඊළඟට බෝසතාණන් වහන්සේගේ අතපය හොඳට නැමෙනවා. ඒ කියන්නේ දනිස් වලින් හොඳට දනිස්ස කෙන්ඩා කලවා වලට හේතු වෙන්න හොඳට නැමෙනවා. අත් දෙකත් හොඳට මේ උරහිසට මේ මණික් කටුව හේතු වෙන්න හොඳට නැමෙනවා. එතකොට මෙන්න මේ විදිහට බෝසතාණන් වහන්සේගේ ශරීරය ඊටා හොඳින් නම්‍යශීලී නමන්න පුළුවන් ශරීරයක්. ඒ වගේම බෝසතාණන් වහන්සේගේ සිනහ වෙන වෙලාවක පරීක්ෂා කළා උඩු ඇන්දේත් යට ඇන්දේත් දත් 20 පුංචියට පිහිටලා තිබ්බා. ඊළඟට බෝසතාණන් වහන්සේගේ ශරීරය ඍජුයි කුඳු නැහැ. ඍජු බ්‍රහ්ම ස්වරූප ශරීරයක් පිහිටලා තිබ්බා. එතකොට ඒකත් ආශ්චර්යමත් ලක්ෂණයක් බෝසතාණන් වහන්සේගේ ශරීරයේ පිහිටලා තිබ්බා. ඊළඟට උන්වහන්සේගේ නියපොතු තඹ පාටින් යුක්තයි. තඹ පාට නියපොතු උන්වහන්සේට පුංචි නියපොතු පිහිටලා තිබේ. ඊළඟට මේ බ්‍රාහ්මණවරු යටිපතුල් පරීක්ෂා කරා. යටිපතුල් පරීක්ෂා කරනකොට යටිපතුල් සමතලයි. සාමාන්‍ය මිනිස්සෙකුගේ යටිපතුල් සමතල නැහැ. එක පැත්තකින් ඉහළට එසවිලා වල වගේ තියෙනවා. නමුත් බෝසතාණන් වහන්සේගේ යටිපතුල් සමතලයි. සමතල යටිපතුල් බලනකොට මේ බ්‍රාහ්මණවරු දැක්කා මේ යටිපතුල් වල චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. හරියට මේ නෙළුම් මලක් පිහිටලා තියෙනවා වගේ චක්‍ර ලක්ෂණ පිහිටලා තිබුණා. චක්‍ර දහසක් තිබුණා. ඒ
යටිපතුලේ. මේ විදිහට පින්වත්නි මහා පුරුෂ ලක්ෂණ 32ක් හොයාගන්න පුළුවන් වුණා මේ බ්‍රාහ්මණවරුන්ට. මේ විදිහටම හිස මුදුනේ තියෙන කේශ කලාපේ පරීක්ෂා කරනකොට අබිනීල පැහැයෙන් යුක්තයි. කළු පැහැ නෙමෙයි. හොඳට බලනකොට නිල් ගතියක් ඒ කේස් ගස්වල තිබුණා. ඊළඟට නලල් තලය බලනකොට සාමාන්‍ය නලල් තලයකට වඩා බොහොම පුළුල් පටු නලල් තලයක්, ලොකු නලල් තලයක් බෝසතාණන් වහන්සේට පිටලා තිබ්බා. ඒ නලල් තලයේ මැද ඇහි බැම දෙබැම මැද සුදු පාට පුළුන් රොදක් වගේ ඉහළට මතුවලා තිබුණා ඌර්ණ රෝමය. මේ ලක්ෂණ ටික ඔක්කොම බැලුවට පස්සේ බ්‍රාහ්මණවරු 108 දෙනාම එක තීරණයකට ආවා. ඇවිල්ලා රජතුමා ප්‍රකාශ කළා බ්‍රාහ්මණවරුනි ඔබේ තීරණය දන්වන්න. ඒ වෙලාවේ බ්‍රාහ්මණවරු කිව්වා සියලු දෙනාම කිව්වා දේවයන් වහන්සේ මේ පුත්‍ර රත්නය අනාගතයේ මාර්ග දෙකකට යන්න පුළුවන් කිව්වා. එකක් තමයි ගිහි ජීවිතේ වාසය කළොත් ඒකාන්තයෙන්ම සක්විති රජ කෙනෙක් වෙලා තමයි නවතින්නේ කිව්වා. මේ මුළු ලෝකෙම මේ පුත්‍ර රත්නයේ මේ කුමාරයාගේ යටතට එනවා කිව්වා. ධාර්මිකව යටතට එනවා කිව්වා. සක්විති රජ කෙනෙක් වෙලා නවතිනවා කිව්වා. පැවිදි ජීවිතයටපත් වුනොත් සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා ශ්‍රමණයන් අතරින් අග්‍ර වූ ශ්‍රමණෙක් බවට පත් වෙනවා කිව්වා. ඊට පස්සේ දැන් 108 දෙනාම මේ කතාව කිව්වට පස්සේ දැන් මේ ඉතුරු බ්‍රාහ්මණවරු 107 දෙනාම රජතුමාව සතුටු කරවන්නත් එක්ක සක්විති රජ කෙනෙක් වෙන පැත්තට තමයි කතා කළේ. නමුත් අන්තිමටම හිටපු ලාබාලම බ්‍රාහ්මණයා තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා නැගිටලා ඇඟිල්ල උසවලා කිව්වා දේවයන් වහන්සේ දෙකක් නෑ කාරණා එකයි තියෙන්නේ කිව්වා. එකයි තියෙන්නේ. සක්විති රජ වෙන්න ඉඩක් නෑ කිව්වා. දැන් රජතුමා බොහොම විශ්මයටපත් වුණා. කලබල වුණා. අනිත් බ්‍රාහ්මණවරුත් මූණෙන් මූණ බලාගත්තා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කියනවා දේවයන් වහන්සේ මේ ඌර්ණ රෝම ධාතුව වම් පැත්තට කැරකෙන එක සුලභයි කිව්වා. ඌර්ණ රෝම ධාතුව වම් පැත්තට කැරකෙනවා කියන එක අපේ පොත්වල තියෙනවා කිව්වා. ඒක සුලභයි කිව්වා. නමුත් මුන්වහන්සේගේ මේ කුමාරයාගේ ඌර්ණ රෝම ධාතුව දකුණු පැත්තටයි කැරකිලා තියෙන්නේ. මේක අපිට හොයාගන්න බැරි වුණු දෙයක් කියනවා. ඒ නිසා ඒකාන්තයෙන් මේ කුමාරයා සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. ඉරහඳ තාරකාවලටවත් ඒක නවත්තන්න බෑ කිව්වා. මෙන්න මේ විදිහට මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විස්තර කළා. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විස්තර කරලා අනාවැකියක් ප්‍රකාශ කළා. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. මේ විදිහට අනාවැකිය නිකුත් කළාට පස්සේ මේ දෙපැත්තෙන්ම බ්‍රාහ්මණවරු තීරණය කළා. පැවිදි ජීවිතයටපත් වුණත් ගිහි ජීවිතයටපත් වුණත් ලෝකයට යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා ලොවට යහපතක් කරවන කෙනාගෙන අර්ථයෙන් අර්ථයක් සිදු කරන කෙනාගෙන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම කුමාරයාට තබන්නට යෙදුණා. ගෝත්‍ර නාමයේ ගෞතම නිසා සිද්ධාර්ථ ගෞතම කියන නමින් හඳුන්වන්නට යෙදුණා. අන්නේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැක නම් තබන්නට යෙදුනේ ඒක ආකාරයටයි. ඒ දෙතිස් ලකුණු පෙරි පින් සිරුරාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. දැන් සිදුහත් කුමාරයාගේ කුමාර කාලය නේද පොතේ ගුරුනාන්සේ? ලොවට අර්ථය යහපත සලසන සිද්ධාර්ථ ගෞතම නාමය ලද්දා වූ අපමහා බෝසතාණන් වහන්සේ පුණ්‍ය මූර්තියක් වන්ව නවයෝන් වියට පත්සේක. මෙසේ සොළොස් හැවිරිදි වූ මහා බෝසතාණන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුභපායන්හි සුඛ විවරණයෙන් වසනසේක. මා පුතුණුවන් සක්වල අගරජ කරමි සුදෝවන් පිය රජු තෙමේ කාම බන්ධනයෙන් ඔහු බන්ධවන්නට සිටුවේය. බෝසතුන් පසුපස අත් නොඇර සෙවණල්ලක්ව
පාරමිතා පුරණට සසර වැද මහෝපකාරී වූ බෝසත් කුමරු උපන් දිනයේම උපන්නී ඒ යසෝදරාවෝ කුමරුන්ගේ අගමෙහිසිය වූවාය. ස්වාමීනි, ඔය ගිහි බන්ධනයෙන් බැඳුණු කුමාරාවදිය පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරනසේක්වා. පින්නතුනි, බෝසතාණන් වහන්සේ තරුණ කුමාරයෙක් විදියට මේ ලෝකේ පහළ වුණු පුණ්‍යවන්තම තරුණ කාලය ගත කළා. බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට ඉපදෙනකොට බෝසතාණන් වහන්සේ සමග සහජාත වස්තු 7ක් ඉපදුණා. සහජාත වස්තු 7ක්. පළමුව සහජාත වස්තුව තමයි, දැන් සහජාත කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ ඉපදෙන දවසේම පහළ වෙන දේවල්. පෙරනොව සමත් වෙන්නේ නැතුව ඊට පසු නමුත් ඒ දිනේම පහළ වෙන වස්තු. බෝසතාණන් වහන්සේ තමයි මුලින්ම පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි සහජාත වස්තු ඒ දින පහළ වෙන්නේ මොහොතකට පස්සේ. පළමු සහජාත වස්තුව තමයි යශෝදරා දේවිය. යශෝදරා දේවිය මේ ආකාරයෙන්ම මේ දැන් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු දවසේම ඉපදුණා. සිද්ධාර්ථ පුත්‍රයා ඉපදුණු දවසේම මිනිස් ලෝකෙ ඉපදුණා. ඒ තමයි පළවෙනි සහජාත වස්තුව. දෙවෙනි සහජාත වස්තුව තමයි කන්තක කියන අශ්වය. කන්තක කියන අශ්වයත් මේ අබිනිෂ්ක්‍රමණයට උපකාරී වෙන කෙනෙක්. ඒ නිසා මේ කන්තක කියන අශ්වයත් සහජාත වස්තුවක්. ඊළඟට තුන්වෙනි සහජාත වස්තුව තමයි චන්න කියන අමාත්‍යවරයා. චන්න කියන අමාත්‍යවරයාත් බෝසතාණන් වහන්සේගේ වයසෙමයි එදාමයි ඉපදුනේ. ඊළඟට හතරවෙනි සහජාත වස්තුව තමයි ආනන්ද කුමාරයා. ආනන්ද ස්වාමීන් වහන්සේ බවට පස්සේපත් වෙන්නේ. ආනන්ද කුමාරයාත් බෝසතාණන් වහන්සේ ඉපදුන දවසේමයි ඉපදෙන්නේ ඊට පස්සු. ඊළඟට සහජාත වස්තුව තමයි බෝසතාණන් වහන්සේව කිඹුල්වත් නුවරට වැඩම කරවන්නට දූත මෙහෙවර කරන කාළුදායි කියන ඇමති. කාළුදායි කියන ඇමතිත් එදිනම තමයි පහුවෙන්නට ඉපදුනේ. ඊළඟ සහජාත වස්තුව තමයි බෝසතාණන් වහන්සේට වස්තු අවශ්‍ය වුණොත් ඕනම මොහොතක ඉස්මතු වෙන්න සතර මහා නිධානේ පහළ වුණා. එදිනම තමයි සතර මහා නිධානේ පහළ වුණේ. හත්වෙනි සහජාත වස්තුව තමයි ශ්‍රී මා බෝධිය. ඇසතු බෝධිය ගයාවේ වජිරාසනය ළඟ පැලවෙන්න පටන් ගත්තේ එදා. එතකොට දලු දාගෙන ඇසතු බෝධිය වජිරාසනය ළඟ පැලවෙන මොහොතත් එදා වෙසක් පුන් පොහෝ දවසේ සිදුවෙච්ච දවසක්. සිදු වුණු දෙයක්. එතකොට බලන්න මේ සහජාත වස්තු හතත් එක්ක යම් මිනිස්සෙක් මේ ලෝකෙට පහළ වුණා නම් ඒකත් ආශ්චර්ය අద్భుත කාරණයක්. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය පිරිමි කෙනෙක් හෝ වේවා, ගැහැණු කෙනෙක් හෝ වේවා, උපදිනකොට ඒ කෙනාගේ ඉපදීමට වාසනාව ලබා දෙන වස්තුන් එකතු වෙනවා බොහොම අඩුයි. එකතු වෙනවා බොහොම අඩුයි. දැන් බලන්න යශෝදරා දේවිය කියලා කියන්නේ සංසාරේ පුරාවට බෝසතාණන් වහන්සේත් එක්ක පෙරුම්දම් පුරාගෙන හිටපු කෙනෙක්. එතකොට අවසන් ආත්ම භාවයේ තුලදීත් යශෝදරා දේවිය එදිනම ඉපදුණා. දැන් අපි හිතමු කර්මානුරූප දුක් විඳින්නේ ඉදලා තියෙනවා නම්, දුක් විඳින්නේ ඉදලා තියෙනවා නම් එහෙනම් සහජාත වස්තුවක් විදිහට සමහර වෙලාවට ඔන්න අපි හිතමු ඔන්න කුමාරයෙක් නම් පුතෙක් නම් ඉපදෙනකොට තමන්ගේ ජීවිතේ විනාශ වෙලා යන විදිහේ යක්ෂණියක් වගේ කෙනෙක් ඔන්න අනිත් පැත්තෙන් ඉපදෙනවා. කොහොම හරි හම්බ වෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න දුවෙක් නම් යක්ෂයෙක් වගේ කෙනෙක් අනිත් පැත්තෙන් ඉපදිලා කොහොම හරි හම්බ වෙනවා. හම්බ වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒ සහජාත වස්තුන් දුක පිණිස පවතින්නේ. නමුත් බෝසතාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ සහජාත වස්තුන් සාංශාරිකව කර්මානුරූපව සකස් වෙලා ආපු දේවල්. මෙන්න මේ විදිහට මේ සහජාත වස්තුන් පහළ වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ මේ ආකාරයෙන් ගිහි ජීවිතයේ සතුටින් ගත කරන්න පටන් ගත්තා. කුමාර කාලේ උන්වහන්සේගේ ශරීර ශක්තිය බොහොම ප්‍රබලයි. ඒ වගේම උන්වහන්සේ ශිල්ප ඉගෙන ගැනීම අතින් ඊටාම දක්ෂයි. ඊටාමත්ම මේ ශූරයි බෝසතාණන් වහන්සේ. උන්වහන්සේට තරම් දුන්න හසුරවන්න, කඩුව හසුරවන්න පුළුවන් කෙනෙක්, අශ්වයෙන් හසුරවන්න පුළුවන් කෙනෙක් හිටියේ නෑ යෝගී.
ඉතින් මේ විදිහට ශිල්පයන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වුණු බෝසතාණන් වහන්සේ ඒ කුමාර ජීවිතයේ 16 වෙනි වයස ලං වෙනකොට උන්වහන්සේට කර්මානුරූපවම යශෝදරා දේවිය විවාහ කරගන්න ලැබුණා. යශෝදරා දේවිය විවාහ කරගෙන ඉන්න අතරතුර අවුරුදු 16 ඉඳලා අවුරුදු 29 වෙනකම්ම ඒ ගිහි ජීවිතය තුළ ගත කළා. මේ විදිහට ගිහි ජීවිතය තුළ ගත කරන කාලය තුළ රාජකීය සැප බොහෝසෙයින් බහුල ලෙස පිරී ඉතිරි යන්න සුද්ධෝදන රජතුමා ලබා දීලා තිබ්බා. රම්මි සුරම්මි සුබ කියන මාලිගාවල ඍතු 3ට මාලිගා 3ක් සම්පූර්ණයෙන්ම වෙනස් පරිසර 3ක් සම්පූර්ණයෙන්ම වෙනස් දැසිදස්සන් සම්පූර්ණයෙන්ම වෙනස් ආහාර පාන කිසිම ලෙඩක් ඇති නොවන විදිහට පළතුරු ආදී දේවල් වලින් ඒ කියන්නේ මාලිගාවෙන් එළියට යන්න හිතෙන්නේ නැති තරම් මාලිගාව ඇතුලේ සිත බැඳෙන ආකාරයෙන් රජතුමා හැමදේම කළා. මොකද අර එක බ්‍රාහ්මණයෙකුගේ අනාවැකියකට බය වෙච්ච හින්දා. මොකද පැවිදි ජීවිතයටපත් වෙන්න පුළුවන් කියන එක ඒකාන්තයෙන්ම ස්ථිර කළා. මේන් ගැලවෙන්න තියෙන අවශ්‍යතාවයට සැප සම්පත් බහුල කරලා මාලිගාවේ ස්ථාවර කරන්න උත්සාහ කළාට බෝසතාණන් වහන්සේගේ චින්තනය හිර කරන්න බැරි වුණා. බෝසතාණන් වහන්සේ කල්පනා කළ විදිහ වෙනස් කරන්න බැරි වුණා. බෝසතාණන් වහන්සේගේ ඒ චින්තනය කල්පනා කරන විදිහ ඊ타ත්ම විස්මිතයි. රාජමාලිගාවේ ඉඳගෙනත් උන්වහන්සේ කල්පනා කළේ අතහැරීම ගැන. පින්නතුනේ ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් බෝසතාණන් වහන්සේ මේ ආයුෂය බොහොම විශාල ප්‍රමාණයක් අවුරුදු 10 ගණන් ආයුෂ තියෙන ආත්ම භාවවල ඉපදිලා අනිත්‍ය ගැන කතා කරලා තියෙනවා. ශනේ මැරෙන්න පුළුවන් කියලා කතා කරලා තියෙනවා. ඒ තරම් බෝසතාණන් වහන්සේ ප්‍රඥාවන්තයි. වහා වැටහෙන සුළුයි. මෙන්න මේ ආකාරයෙන් බෝසතාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ රාජකීය සැප සම්පත් විදිමින් රජබොජුන් වළඳමින් රාජකීය සලුපිලි දරමින් යශෝදරා දේවියත් එක්ක සතුටින් වාසය කරද්දී මේ අන්තිම කාලේ යශෝදරා දේවිය ගැබ්බරයි. යශෝදරා දේවියට දරූපත සිදු වෙන්න ළඟයි. ඒ දරූපත සිදු වෙන්න ලං වෙවි තියෙද්දී තවත් විශේෂ සිදුවීමක් සිදු වෙන්නට නියමිතව තිබුණා. සාදු සාදු. උන්වහන්සේගේ ජීවිතේ පිනෙන් පිරුණු ජීවිතයක්. මේ ගිහි බන්ධනේ සිඳ බිඳ දාගෙන උන්වහන්සේ නිවසින් කොහොමද පිටත් වෙලා ගියේ? ගුරුනාන්සේ මෙසේ අපේ මහා බෝධිසත්වයෝ මහත් වූ රාජ සම්පත් විඳුනා සඳ දිව්‍ය රථයක් බඳු රථයක නැගී උයන් කෙලි පිණිස යන්නෝය. ඒ වනාහි අබිනික්මන පිණිස වූ කාලයයි එවංග දුටු දේවතාවෝ ගිහි බන්ධන සිඳින වීන නරරං වෙත දිව්‍යානුභාවයෙන් සතර පෙර නිමිති දැක්වූහ. ස්වාමීනි, මේ සතර පෙර නිමිති දැකීම සහ අභිනිෂ්ක්‍රමණය කිරීම පිළිබඳවත් අපි මේ පින්බර මොහොතේ දැනගන්න කැමතියි. ඔව්, විශේෂයෙන්ම මේ සතර පෙර නිමිති දිව්‍යානුභාවයෙන් දැක්වුවා කියලා ඒ පුරාණ පොතපතේ සටහන් වෙලා තියෙන ආකාරය ඔබ පොතේ ගුරුන්වහන්සේගෙන් අහලා දැනගත්තා. දිව්‍යානුභාවයෙන් සතර පෙර නිමිති දක්වන්නට හේතු උනේ මිනිස්යන් විසින් ඒ සිදුවීම් සංගවා තිබුණු නිසා. මිනිස්යන් විසින්, ඒ කියන්නේ සුද්ධෝදන රජතුමා විසින් වයෝ වෘද්ධයව ඈත් කරලා තිබ්බා. ඒ වගේම සුද්ධෝදන රජතුමා විසින් මේ නගරයේ ජීවත් වෙන අයගේ අවමංගල්‍යයන් ඈත් කරලා තිබ්බා. මේ විදිහට මේ දේවල් ඈත් කරලා බැහැර කරලා තිබ්බ නිසා බෝසතාණන් වහන්සේට දැක ගන්න බැරි වුණා. ඉතින් දිව්‍යානුභාවයෙන් මේ සතර පෙර නිමිති දක්වන්නට දෙවිවරු ඉදිරිපත් වුණා. රෝගී පුද්ගලයෙක්, මහලු පුද්ගලයෙක්, ඒ වගේම මලකඳක් සහ පැවිදි රූපයක්. මේ තමයි සතර පෙර නිමිති. චන්න කියන ඇමතියත් එක්ක මේ දිව්‍ය රථයක්සේ සරසපු රාජකීය රථේ යන වෙලාවේ මේ දේවල් එක දවසේ නෙමෙයි දින කිහිපයක් ඇතුළත දැක්කා. ඒ දකින හැම වෙලාවකම බෝසතාණන් වහන්සේ පුදුමයටපත් වුණා. මේ මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ට මේ රෝග පීඩා හැදුනට පස්සේ ඇවිදින්නේ නැහැ. ඒක තැනකට වෙලා වේදනාවෙන් සිටිනවා. ඊළඟට වයසට ගිය මිනිස්සුන්ගේ ශරීරය වෙනස්. කළු කෙස් සුදු වෙලා ගිහිල්ලා.
එතකොට අපිට ඒකෙන් හිතාගන්න පුළුවන් මේ මාලිගාව ඇතුලේ හිටපු වයස්ගත සුද්ධෝදන රජුරෝ වගේ අය පවා මේ කළු කෙස් සුදු කෙස් කළු කරගෙන ඉන්න ඇති. වයස්ගත ස්වභාවය වසාගෙන ඉන්න ඇති. මේ දේවල් වැඩි පේන්නේ නැති වෙන්නේ. ඊළඟට තරුණ දැසි දස්සම්ම සේවයට යොදවන්නේ නැති. ඒ අය වයසට යන්න තරුණ අයම යොදවන්නේ නැති. ඉතින් ඒ නිසා මේක දැක්ක ගමන් පුදුමයටපත් වුණා. මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සුන්ගේ කෙස් පැහෙන්නේ? ඇයි මේ මිනිස්සුන්ගේ ඇඟ බැහැරෙන්නේ? ඊළඟට දුටුවා මරණයටපත් වුණු දෙයක් සිදුවීමක්. මරණයටපත් වුණු මිනිසෙක් නැවත නැගිටින්නේ නැහැ. දැනගන්න ලැබුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මමත් ලෙඩ වෙනවද? චන් නැමැති පිළිතුරු දුන්නා. දේවයන් වහන්සේ රජවරුත් ලෙඩ වෙනවා. මමත් වයසට යනවද? චන් නැමැති පිළිතුරු දුන්නා. රජවරුත් වයසට යනවා. මමත් මැරෙනවද? චන් නැමැති පිළිතුරු දුන්නා. රජවරුත් මැරෙනවා. පින්නතුනි සහජාත වස්තුවක් බිහිවීමේ වටිනාකම. චන්න ඇමති ඒ බෝසතාණන් වහන්සේ ඉපදුණු දවසේ ඉපදුනේ අන්නේ සත්‍ය වචනේ කතා කරන්නයි. එතන හිටියානම් බොරු කියන ඇමතිය. ඒ රතේ හිටියානම් බොරු කියන රතාචාර්යවරයෙක් අහපු ගමන් කියන්නේ නෑ දේවයන් වහන්සේ. රජවරු වයසට යන්නේ ඔබ වහන්සේ මැරෙන කම්ම තරුණයි. ඊළඟට රජවරු ලෙඩ වෙනවද? නෑ දේවයන් වහන්සේ. ඔබ වහන්සේ කවදාවත් ලෙඩ වෙන්නේ නෑ. රජවරුත් මැරෙනවද? නෑ දේවයන් වහන්සේ. රජවරු මැරෙන්නේ නෑ. එහෙම කිව්වනම් එතනින් එහාට කතන්දරේ ඉවරයි. නමුත් පින්වත්නි සහජාත රත්නයක් විදිහට චන්න ඇමති ඉපදිලා රතාචාර්යා විදිහට කර්මානුරූපව යෙදෙන්නේ සත්‍ය වචනේ මේ අදාළ තැන කතා කරන්න. මේ විදිහට දැන් මෙච්චර කාලයක් හංගගෙන හිටපු දෙයක් කතා කරන්න ගත්තට පස්සේ බෝසතාණන් වහන්සේ හිතන ආකාරය වෙනස් වෙන්න පටන් ගත්තා. බෝසතාණන් වහන්සේ මාලිගාවට ගිහින් කල්පනා කරනවා මොකක්ද මේ වෙන්නේ? මේ ගමන කොයිබටද? බෝසතාණන් වහන්සේ කල්පනා කළා. මට ඕනේ උතුම් දෙයක්. මට ඕනේ අග්‍රම දේ. මම කෑවේ බිව්වෙත් වටිනාම දේවල්. ඊළඟට පරිහරණය කරන්නෙත් වටිනාම දේ. එහෙනම් මට ඕනේ අග්‍ර ජීවිතයක්, ශ්‍රේෂ්ඨ ජීවිතයක්. නමුත් මගේ වටේ තියෙන සියලුම දේවල් ලෙඩ වෙන වයසට යන මැරෙන ස්වභාවයේ දේවල්. මගේ වටේ සිටින සියලුම පුද්ගලයන් ලෙඩ වෙන වයසට යන මැරෙන ස්වභාවය. මමත් ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ලෙඩ වෙන වයසට යන මැරෙන අයත් එක්ක කාලය ගත කරන්න ලෙඩ ගොඩක්ම එකතු වෙන්නේ. වයසට ගියපු අයමයි Taman ළඟ ඉන්නේ. මරණ ගොඩක්මයි Tamanට දැක ගන්න ලැබෙන්නේ. එහෙනම් මේක ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් නෙමෙයි. ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නම් මේන් නිදහස් වීමයි. උන්වහන්සේ කල්පනා කළා. සතර වෙනුව දෙවිවරුන් විසින් පෙන්වුවා පැවිදි රූපය. පැවිදි රූපය දැක්කට පස්සේ චන්න ඇමතියගෙන් අහනවා චන්න කවුද මේ ශ්‍රමණ රූපයක්? ඇයි මෙහෙම ඉන්නේ? දුකින් නිදහස් වෙන්න. කුමන දුකින්ද? ලෙඩ වෙන වයසට යන මැරෙන දුකින්. පුළුවන් ද නිදහස් වෙන්න මෙහෙම? ශ්‍රමණවරුන්ට එවන් වූ ධර්මයක් ප්‍රතිපදාවක් පවතිනවා. මාලිගාව තුල නැද්ද? මාලිගාව තුල එවන් වූ දෙයක් නැහැ. බෝසතාණන් වහන්සේ කල්පනා කළා ශ්‍රේෂ්ඨත්වයයි මට ඕනේ. මට අවශ්‍ය වයසට යාම ලෙඩවීම මරණය නෙමෙයි. වයසට යාමෙන් ලෙඩවීමෙන් මරණයෙන් අත මිදීමයි මට අවශ්‍ය. මෙන්න මෙහෙම කල්පනා කළ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කළා. එදා සන්ධ්‍යාවේ මේ කුමාරයා මේ යසෝදරා දේවියගේ දරුවෝ උපත සිදු වෙලා. ඒ දරුවෝ උපත සිදු වෙලා දැන් රාහුල කියන නාමයක් තියලා නමුත් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කුමාරයා බලන්නවත් ගියේ නැහැ. බෝසතාණන් වහන්සේ හිත හිටියෙම අභිනිෂ්ක්‍රමණය ගැන ශ්‍රේෂ්ඨත්වය ගැන බෝසතාණන් වහන්සේට මතක් වෙන්නේ නැති මේ ඉපදුණු දරුවත් ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා. එහෙනම් මේ ශ්‍රේෂ්ඨත්වය නෙමෙයි. ඒ නිසා බෝසතාණන් වහන්සේ එතනින් එහාට හිතන්නේ නැතුව කල්පනා කරන්න ඇති. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කළා. යශෝදරා දේවියගේ අහං ගබඩාව ළඟට ඇවිල්ලා යශෝදරා දේවිය දෙස හොරෙන් බලලා කුමාරයාත් නිදි නැගිට්ටොත් එමේ යන්න වෙන්නේ හොරෙන්ම පිටත් වෙලා ගියා. චන්න ඇමතිත් එක්ක කාන්තක අශ්වයාගේ පිටේ නැගලා ඒ කාන්තක අශ්වයා පින්වත්නි මාලිගාවෙන් පිටත් වෙද්දි ඒ කාන්තක අශ්වයා හේසාරවයක්වත් තියන්නේ නැතුව කෑ ගහන්නේවත් නැතුව දඟලන්නේවත් නැතුව මාලිගාවෙන් පිටත් වුණා. නැත්තම් ඒ මාලිගාවෙන් පිටත් වෙන සද්දය ඇහෙනවා.
ඒකත් ඒ නිසා තමයි මේ සහජාත වස්තුවක් කියන්නේ. කරදරයකින් බාධකකින් තොරව අබිනිෂ්ක්‍මණය කරන්න උදව් වෙන අශ්වයෙක් නිසා. අන්නේ කන්තකාශ්‍යයාගේ පිටේ නැගලා චන්න ඇමතිත් එක්ක ඊ타මත්ම දුර ඈතට ගිහිල්ලා අනෝමා කියන නදියෙන් එතර වෙලා ඉන්න අනතුරුව තමයි මේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ අබිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ කෙස් වැටිය කපලා දාලා රාජකීය සලුපිලි ගලවලා ගටිකාර බ්‍රහ්මයා ලබා දුන් චීවර හැඳ පුරවගෙන ශ්‍රමණ වෙස් දරාගෙන ආභරණ ටිකක් චන්නැමතිට පවර්ලා දීලා මහවණයට පිවිසුණා. ඒ සිද්ධාර්ථ ගෞතම කුමාර කියන නාමය අවසන් වරට දරාගෙන ඉඳලා නැවත සිද්ධාර්ථ ගෞතම කුමාර කියන වචනේ භාවිතා වුණේ නෑ සංසාරේ කවදාවත්. සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණ කියන නාමය දරාගෙන තාපස ජීවිතයක් සොයාගෙන සත්‍ය සොයාගෙන දුකින් මිදෙන වැඩපිළිවෙල සොයාගෙන මහවණයට කිමුදුනා. ඒ අපේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණ ගෞතම බෝසතාණන් වහන්සේ. සාදු සාදු සාදු. ඊට පස්සේ මොකද උනේ පොතේ ගුරුනාන්සේ? රාජ්‍ය සම්පත් රාජ්‍ය සීයෙන් ඇරපියා සිව්සස් දහම් පසක් කරන්නට අප මහ බෝසතාණන් වහන්සේ මෙසේ ශ්‍රමණ වෙද්ගස්සේක. සාදු. අබිනික්මන කළ බෝසතුන් හට පිදුනා වූ දිව්‍ය බේරි වාදනයෙන් පොළොවේ පටන් අකනිටා බඹලව දක්වා ඒකා නින්දනාද විය. මෙසේ මගේ ස්වාමි දරුවෝ තමන් බුදු වෙම්මයි සිතා නික්මි අනුපිය නම් මඹවණයට වැදී ක්‍රමයෙන් රජගහනුවර පිවිසී පණ්ඩව පර්වත මුලයට වනසේක. මින් ගුහායකින් නික්මෙන සිංහ රාජයෙකු පරිද්දෙන් අප මහ බෝසතාණන් වහන්සේ සත්ත්ව සොයා නික්මී ගත්තේක. ස්වාමීනි ඊට පස්සේ කොමක්ද සිදුවන්නේ? පින්නතුනි ඉන් පස්සේ දැන් බෝසතාණන් වහන්සේ මගධයට වැඩම කළා. මගධයට වැඩම කරලා පළමු ආහාරය ලබා ගන්න. එදා හිමිදිරි උදෑසන ආහාරය මුල්ම ආහාර ලබා ගන්න උන්වහන්සේ පිණ්ඩපාතේ තමයි වැඩම කළේ. පිණ්ඩපාතේ වැඩම කරද්දී රජගහනුවර උන්වහන්සේට දානි ලැබුණා. පොඩ ගොඩක් ලැබුණා. ඒ දානි අරගෙන පාණ්ඩව පර්වතයට ගිහිලා වළඳන්න සූදානම් වෙනකොට උන්වහන්සේට අප්‍රිය බවක් දැනුණා. උක්කාරිට ආවා. මොකද රාජමාලිගාවේ 29 අවුරුද්දක් පුරාවට රාජකීය බුජුන් වළඳලා උන්වහන්සේට දැන් මේක හුරු නෑ. උන්වහන්සේ සැනින් කල්පනා කළා එම්බා සිද්ධාර්ථ මොකක්ද මේ හිතුවේ? ඔබට පිළිකුලක් ඇති වුණා නේද? මේ ශ්‍රමණ ජීවිතයට අයිති දෙයක් මේ පිණ්ඩපාතේ. මේ ඇති වුණු පිළිකුල ඔබට ගැලපෙන්නේ නැහැ. දැන් මෙය තමයි ඔබට ඔබේ රාජකීය භෝජනීය බවට පත් වෙන්නේ. උන්වහන්සේ මේ සිතවිල්ල ඇති කරගත්තාත් සමගම ඉන් අනතුරු මේ සිතවිල්ල පෙරලා දමා ඒ අප්‍රසන්න ස්වභාවය නැති කරලා දාලා පිණ්ඩපාතේ වැළඳුවා. මේ මොහොතේ පින්වත්නි මගධේශ්වර බිම්බිසාර රජුරුවත් එක්ක කතා බහක් සිදු වෙනවා. බිම්බිසාර රජුව ආරාධනා කරනවා සම්බුද්ධත්වයෙන් පස්සේ නැවත මේ රජදහනට වඩින්න කියලා. මේ සිදුවීමත් වුණාට පස්සේ දැන් මේ නාගරික පරිසරයේ වාසය කිරීම කරකසයි කියලා තේරුම් අරගෙන දන්න හඳුනන අයගෙන් ඈත් වෙලා බෝසතාණන් වහන්සේ මහවණයට පිවිසියා. මේ මහවණේ වාසය කරද්දී ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ තාපසවරුන් ළඟට ගිහිල්ලා ඒ තාපසවරුන්ගෙන් නොයේක ආකාර සමාධි ධ්‍යාන සමාපatti උපදවා ගන්නා ආකාරය දැනගෙන ඒ සමාධි ධ්‍යාන සමාපatti සම්පූර්ණ කරලත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක නැති වුණේ නැහැ කියලා තේරුම් අරගෙන ආලාර කාලාමයන් උද්දකරාම පුත්යන් අතහැරලා දාලා ගියා. ඊට පස්සේ තමන් වහන්සේ තනිවම ඒ වනයන් තුළ වාසය කළ තාපසවරු මුණ ගැහෙනකොට ඒ සෑම තපසක්ම උන්වහන්සේත් පුරුදු කරනවා. ඒ තාපසවරුන්ටත් වඩා පුරුදු කරලා තේරුම් ගන්නවා මේ තපස හරියන්නේ නැහැ. තව තපසක් හම්බුනොත් ඒ තපසත් පුරුදු කරනවා.
මේ විදිහට බෝසතාණන් වහන්සේ පුරුදු කළ තාපස ජීවිතය ගැන සම්බුදු බව ලැබූ බුදුරජාණන් වහන්සේම සූත්‍ර දේශනාවල කියා දෙනවා. මොකද මේ මහවණේ සිද්ධ වෙච්ච දේ වෙන කවුරුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි දන්නේ. බෝසතාණන් වහන්සේමයි දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම කියා දෙනකොට තමයි අපිට තේරෙන්නේ මේ අන්ධකාර වනයන් තුල හුදකලාවේ විඳි දුක ගැන. ඉතින් මේ විදිහට බෝසතාණන් වහන්සේ ආහාර නොගෙන ශරීරයේ කුෂ වෙන්න දීලා ශරීරයට දැඩි දුක් දෙමින් අවරැස්මෙන් ඒ වගේම සීත ජලයෙන් පීඩාව දෙමින් ශරීරයේ දූවිලි ඇලිලා දූවිලි තට්ටු බැඳෙන මට්ටමට ශරීරයට දුක් දුන්නා. සමහර අවස්ථාවල ශරීරෙ කොච්චර ඇකිලිලා ගියාද කියන්නේ රෝම කූප පවා ගැලවිලා ගියා. ඊළඟට මේ නෙත් සංගල හිස් කබලේ ගිලිලා ගියා. හිස් කබලේ ඇතුලෙන් තමයි දැන් මේ අබිනීල නෙත් සංගල පේන්නේ. ඊළඟට මේ හකු ඇකිලිලා ගියා. ඊළඟට මේ බඩ ඇකිලිලා ගියා. බෝසතාණන් වහන්සේ කුසාත ගානකොට මේ කොඳු ඇටේ හසු වුණා කියනවා. ඒ තරම් මේ ශරීරේ කුෂ වෙලා ගියා. සමහර අවස්ථාවල උන්වහන්සේ ඇවිදගෙන යනකොට වැටෙනවා. සමහර අවස්ථාවල වැසිකිලි කරද්දී එතනම වැටෙනවා. සමහර අවස්ථාවල මේ පුංචි දේවල් වළඳලා උන්වහන්සේ උත්සාහ කරේ දුකින් මෙහෙම හරි නිදහස් වෙන්න පුළුවන්ද කියලා. මේ විදිහට පින්වත්නි අනන්ත අප්‍රමාණ ලෙස දුෂ්කර ක්‍රියා කරලා කයට දුක් දීලා අවුරුදු 6ක්ම බෝසතාණන් වහන්සේ අප්‍රමාණ පීඩාවක් ශරීරයට ලබා දුන්නා. තමන්ටත් අනිත් අයටත් සැපේ පිණිස සසර දුකින් නිදහස් වෙන මාර්ගය සොයා ගන්නට. මේ ආකාරයෙන් සසර දුකින් නිදහස් වෙන මාර්ගය සොයා ගිය බෝසතාණන් වහන්සේට අවසානයේදී පින්වත්නි සසර දුකින් නිදහස් වෙන මාර්ගය මුණ ගැසෙන පිළිවෙතක් මුණ ගැහෙනවා. ඒ සිදුවීම අපි ඊළඟට සිහිපත් කරගන්නවා. මේ ගෝර සසර තරණය කරලා ලෝකානුකම්පාවෙන් සත්‍ය සොයාගෙන වැඩම කළ ඒ මහා වීරයාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඊට පස්සේ වුණු දේත් අපි පොතේ ගුරුනාංශකින් දෙන ගමු. දසස් ඇති රාජශ්‍රී නිදු ගෝර කටුක තපසිඳුනු පරම සත්‍ය පසක් නොකල්ලිව් අප මහා බෝසතාණන් වහන්සේ අංශ දෙකම හැරපියාලු මෙසේ සම්බෝධිය පිණිස ආර්ය පරීක්ෂණය කරමින් මහා වීරයාණන් වහන්සේ පින් බලෙන් වැඩි ගිය කල්ලි මින් වසර 2604කට පෙර ආත්මෝත්සක වෙසක් පුන් පෝදින උදා වූයේය. ඒ වන ලොව ගණදුරු පහ කරන්නා වූ මහා ප්‍රඥා ලෝකයම උදා වීමය. ලෝකපාලක පවටු පළවේගයන් නැසී යාමය. සම්මා සම්බුද්ධ භික්ෂේ දදය නැංවීමය. ස්වාමීනි අසිරිමත් වෙසක් දිනය පිළිබඳවත් අපි දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. ඔව් පින්නතුනි දැන් අද වගේ දවසක් ගැන කතා කරන්නේ. වෙසක් පුන් පොහෝ දවස. සම්බුද්ධත්වයේ නම් වූ විද්‍යාග්‍රහණේ ජයදද නැං වූ දවස. මෙන්න මේ වගේ රාත්‍රියක තමයි මේ සිදුවීම සිදු වුනේ. ඒ රාත්‍රියේ බෝසතාණන් වහන්සේ ඒ සිදුවීම සිදුවෙන මොහොත දක්වා දුෂ්කර ක්‍රියා කරමින් හිටපු කාලයේ සිට දින ගණනාවක්ම ඇදී ගියා. දුෂ්කර ක්‍රියා කරන සමයේ අවසන් භාගයේ බෝසතාණන් වහන්සේ දුටු එක්තරා සිදුවීමක් උන්වහන්සේගේ ජීවිතය වෙනස් කළා. ඒ තමයි ඒක තියෙන සාහිත්‍ය ග්‍රන්ථයක. බෝසතාණන් වහන්සේ දකිනවා නේරංජනා නදියේ පාරුවක් පදිනවා. නේරංජනා නදියේ පාරු පදිනකොට දෙපැත්තෙම හබල් ගහගෙන පාරුව ඉදිරියට අරයි යනවා. එක පැත්තකින් හබල් වැඩිපුර ගහලා පාරුව එක තැන කරකවනවා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ එක පැත්තකින් විතරක් උත්සාහ කරනකොට එක තැන කැරකිනවා. දෙපැත්තම අතහැර යනකොට ඉදිරියට යන්න පුළුවන් ගමනක් තියෙනවා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මම එක පැත්තක් අතහැරියා. ඒ තමයි ශරීරයට දැඩි ලෙස සැප දෙන අන්තය. ඒකට කියන්නේ කාමසුකල්ලිකානුයෝගී. නමුත් මම එක පැත්තක් අතහැරලා තව පැත්තක් අල්ලගෙන ඒ තමයි ශරීරයට දැඩි ලෙස දුක් දෙන අන්තය. උන්වහන්සේ කල්පනා කළා මේකත් අතහරින්න ඕනේ. මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව තෝරගෙන උන්වහන්සේ මොකද කළේ? ආහාර පාන ගන්න පටන් ගත්තා.
උන්වහන්සේ අවටින් බලාපොරොත්තුෙන් දැස් දල්වාගෙන බලාගෙන හිටපු කොණ්ඩඤ්ඤ වප්ප බද්දේ මහා නාම අස්සජි කියන පස්වක තවුසන් උන්වහන්සේව අතහැරලා බරණැසට ගියා. ඒ මොකද දුෂ්කර ක්‍රියාවෙන් විතරයි බුදුබව ලැබිය හැක්කේ කියලා ඒ තාපසරු විශ්වාස කළා. දුෂ්කර ක්‍රියාව අතහැරපු ගමන් බෝසතාණන් වහන්සේ තනි වුණා. වනේ හොදකලා වුණා. ටික ටික ආහාර ගන්න ගත්තා. ශරීරය සුවපත් වුණා. උන්වහන්සේට සිහිපත් වුණා දඹරුක් සෙවණේදී කුඩා කාලේ වප්මගුල් උත්සවයකදී කරපු ආනාපාන සති භාවනාව. ඒ භාවනාව මානසිකව සැපයක් ලැබෙන භාවනාවක්. විරාගී සැපය කියන්නේ කාමසුකල්ලිකාන යෝගය නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා විරාගී සැපය හොඳයි. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ගත්තා. ටික ටික ආනාපාන සති භාවනාවේ ධ්‍යාන වැඩෙන්න පටන් ගත්තා. මේ විදිහට දින ගණනාවක් ගත වෙලා ගියාට පස්සේ මීට වර්ෂ 500 ගානකට කලින් 559කට කලින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන වෙසක් පුන් පොහෝ දිනය ආසන්නයටම ආපු කාලෙක අපේ බෝසතාණන් වහන්සේ ඒ ගයා ශීර්ෂයේ සුජාතා ග්‍රාමයේ සුජාතා දේවිය කිරිපිඩු සකස් කරලා පූජා කරන්නට බාරයක් වෙලා කිරිපිඩු පූජා කරන්නට ඉදලා තිබුණු දවසක ඒ කිරිපළු නුගරුක මුල වැඩ සිටියා. මේ කිරිපළු නුගරුක මුල වැඩ සිටින වෙලාවේදී දැන් 15ක පොහොය දවසේ උදෑසන කිරිපිඩු දානයක් පූජා කරන්න සුජාතා දේවිය බාර වෙලා. දැන් මේ සුජාතා දේවිය බාර වුණු මේ කිරිපිඩු දානේ පූජා කරන්න මේ නුගරුක්සේ මේ සුද්ධ කරන්න යනකොට දාසිය දැක්කා. පුදුම සහගත මිනිසෙක් එතන ඉන්නවා. මේ නම් මිනිසෙක් නෙමෙයි දෙවියෙක් වෙන්න ඕනේ කියලා හිතාගෙන දේවියට ගිහින් කියනවා දේවින් වහන්සේ අන්න නුගරුක්ෂේ දේවතාවා ඔබතුමියගේ ආහාර දානේ පිළිගන්න ගහමුලටම වැඩලා කියලා. ඊට පස්සේ දේවිය බොහොම සතුටටපත් වෙලා ඒ ශීර පායාසයේ රත්තරන් තැටියක දාලා අරගෙන ගියා. අරගෙන ගිහින් පූජා කළා. පූජා කරලා කියනවා ස්වාමීනි මේ වෘක්ෂයට බාර වෙලා මට දරූපතක් ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේගෙත් බලාපොරොත්තු තිබේ නම් එයත් සමෘද්ධිමත් වේවා කියලා ශීර පායාස පූජා කරලා පිටත් වුණා. ඊට පස්සේ දැන් මේ බෝසතාණන් වහන්සේ ශීර පායාසය වළඳලා රන් තැටිය අරගෙන නේරංජනා නදියට ගිහින් රන් තැටිය සෝදලා රන් තැටිය ගඟ මතු පිටින් තියලා අදිෂ්ඨාන කළා. මේ ගමන අවසන් වෙන්නේ අද රාත්‍රියේ නම් එහෙනම් මම මෙතනින් එහාට දානය වළඳන්නේ නැහැ. මේ ගමන අවසන් වෙන අද රාත්‍රියේ නම් මෙතනින් එහාට මම දානය වළඳන්නේ නිකලෙස් හිතකින්. කෙලෙස් සහිත හිතකින් නෙමෙයි. එහෙනම් එතනින් එහාට මේ රන් තැටියක් මට ප්‍රයෝජනවත් නැහැ. මේ රන් තැටිය උඩුගම් බලා යත්වා අද රාත්‍රිය අවසන් වෙත්නම්. පින්වත්නි මහා සැඩපහර සහිත ඒ නේරංජනා නදියේ ජලතලය කපාගෙන රන් තැටිය උඩුගම් බලා ගිහින් ජලයේ කිමිදිලා මහා කාල නාග භවනට වැටුණ රන් තැටිය. ඉතින් ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත අද රාත්‍රිය තමයි අවසන් රාත්‍රිය. නේරංජනා නදියේ ඈතර වෙලා ගයා තීර්ථයේ තිබුණු ගයාවේ තිබුණු මේ නේරංජනා නදී තෙර තිබුණු මේ වනගමුවකට පිවිසුණා. ඒ වනගමුවට පිවිසලා වෘක්ෂයෙන් වෘක්ෂයේ දෙස බලමින් යද්දී උන්වහන්සේ දැක්කා මීට අවුරුදු 36කට කලින් මේ බෝසතාණන් වහන්සේ ඉපදෙන දවසේම පහළ වුණ ඒ ඇසතු බෝධීන් වහන්සේ. ඊ타ත්ම සුන්දර ලෙස අතුපතර විහිදිලා බබළුවමින් ඇසතු බෝධීන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ එතෙන්ට ලං වෙනකොටම සොත්තියගෙන බමුණෙක් කුසතන මිටි 8ක් උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ නැගෙනහිර දිශාවෙන් ඒ කුසතන මිටි ඇතිරුවා. ඒ කුසතන මිටි මත උන්වහන්සේ වැඩ සිටියා. එදා සන්ධ්‍යාවේ සුවසේ උන්වහන්සේ ආනාපාන සතිය වැඩුවා. මේ විදිහට ආනාපාන සති භාවනාව වඩලා උන්වහන්සේ රාත්‍රිය උදා වෙනවත් එක්කම මේ ඉන්න තැන සාමාන්‍යයෙන් බෝසතාණන් වහන්සේ මිතුවක් කල් ඉඳගත් තැනක් නෙමෙයි. නමුත් මෙතන ඉඳගත්ොත් යම් විශාල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් බව දැනගත්ත පාපී මාරයා බිම්බරක් දස මාරසේනා සමගින් ඒ ස්ථානින් එලවන්නට එතෙන්ට පැමිණියා. එතෙන්ට ඇවිල්ලා එතනින් එලවන්න නොයේක් දේවල් කළා. නොයේක් දේවල් කළා ඒ බෝසතාණන් වහන්සේ එතනින් එලවන්න. තර්ජනය කළා. නොයේක් ආකාරයෙන් බැන වැදුනා. බෝසතාණන් වහන්සේට කියන එම්බා සිද්ධාර්ථ ආසනෙන් පලා යන්න ඕක අයිති මටයි ඔබට නෙමෙයි. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ඒ උන්වහන්සේගේ පාමුල තිබුණ බුබුස්තන මිටක් අතට අරගෙන උන්වහන්සේ සපත කළා.
මේ ආසනයේට මාතරං සුදුස්සෙක් මම මේ තුන් ලෝකෙම මේ වෙනකොට දකින්නේ. එම්බා මහී මාතාවනි මේ ආසනයේට මාගේ සුදුසුකම පවසත්වා කියලා මේ මහ පොළොව ස්පර්ශ කළා. මේ භූමිය ස්පර්ශ කරනකොට මහී මාතාවට නිසල්මනේ සිටිය නොහැකි වුණා. මහ පොළොව චලනය කළා, සලිත කලන්න පටන් ගත්තා. සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවට ඇස්සිස් මස්ලේ දන් දෙනකොට ගලා ගිය රුධිරය මේ මහ පොළොවට සිඳී ගිය හැටි මහී මාතාවට මතකයි. දන්පැන් පූජා කරලා කඳු ගණන් දාන පාරමිතාව පුරද්දී ඒ දන්පැන් පූජා කළේ මේ මහ පොළොව මත. එය මහී මාතාවට මතකයි. ඊළඟට ජීවිත පරිත්‍යාග කරද්දී, සත්‍ය ආරක්ෂා කරද්දී, සිල් ආරක්ෂා කරද්දී, ඉවසීම රකිද්දී මේ මහ පොළොව මත ඉඳගෙන ඉවසීම රැක්කේ මහී මාතාවට සියල්ල මතකයි. ඒ සියල්ලට සාක්ෂි ධර්මින් නිර්භවය මහ පොළොව චලනය කළා. මේ මොහොතේ දසබිම්බරක් මාර සේනාව පෙරද පලා ගියා. පාපී මාරයා ගිරිමේකලා හස්තියා පිටින් බිමට වැටුණා. හස්තියා දෙදල දල දෙක බිම ඇනගෙන ඒ හස්තියා දන ඔබා ගත්තා බෝසතාණන් වහන්සේ ඉදිරි පිටින්. මාරයා බිමට වැටුණත් එක්කම පාපී මාරයා එතනින් අතුරුදහන් වෙලා ගියා. ඒකම ඒ අන්ධකාර රාත්‍රිය පහවිලා ගිහින් විසක් පුන් සඳ මඩල මතුවෙන්න පටන් ගත්තා. බෝපත්‍ර අතරින් බෝසතාණන් වහන්සේගේ ශරීරයට විසක් පුන් සඳ මඩල මතුවෙනකොට බෝසතාණන් වහන්සේ රාත්‍රියේ පස්තිම යාමයට ආසන්න වෙමින් තිබුණේ. උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්තා. චුතෝපපාත ඥානෙ උපදවා ගත්තා. ආසවක්ඛ්‍ය ඥානෙ උපදවා ගත්තා. ඒ රාත්‍රිය අවසන් වන්නට මත්තෙන් වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රිය අවසන් වන්නට මත්තෙන් ඒ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ ඊට හරියටම සාරා සංකේ කල්ප ලක්ෂයකට කලින් දීපංකර පාදමූලයේදී ලත් විවරණය සැබෑ කරමින් එදා දීපංකර බුදුරජාණන් වහන්සේ දුටු ඒ සම්මා සම්බුද්ධත්වය සත්‍ය කරමින් සනාත කරමින් ඒ අපගේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි බුදුරජාණන් වහන්සේ වශයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා. සාදු සාදු සාදු. දසමරුන් පෙරදෝ සම්බුද්ධාභිෂේකයට පත් වුණු ඒ දසබල වීරයාණන් වහන්සේටත් වජිරාසන භූමියටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පොතේ ගුරුනාන්සේ තව විස්තර කියමු. පිරූ පුණ්‍ය පාරමී අනුවසින් මිහි කත සැසලී නුගහුන් කල්හි වසවත් මරු පරදා පලාගිය දසදහසක් සක්වල එක පැහැර ගර්ජන කරවා පැසර කඳක්සේ බුද්ධ රශ්මියෝ පැතුර ගියෝය. සාදු සාදු සාදු. සියලු ලෝයි කාලෝකව ගියෝහ අප බුද්ධ දිවා කරායානු පිරූ මහා පුණ්‍ය බලයෙන් මීකත්තුමු සසල කරවා ලෝතුරු සම්බුදුව උතුම් ධම්මමාවන් මෙනෙහි කරන කල්හි ශ්‍රී මුක බුද්ධ වාසිතයක් වී උදානයක් පහළ වූයේ. සාදු සාදු සාදු. ස්වාමීනි, මේ මහා භද්‍රකල්පයේ සතරවෙනුව ලෝ පහළ වී වදාළ ඒ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමණ්ඩලින් පහළ වූ උදානය ලෝකපාලක පවිටු බලවේගයේ පරාජය දක්වමින් කෙසේනම් නින්නාද වන්නට ඇතිද? ඒ කැණිමණ්ඩල සිඳී බිඳී ගිය අයුරු අපට පහදා දෙනසේක්වා. ඔව් පින්වත්නි, ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවත් සමගම කල්ප ගණන් භවයක් පාසා මේ භව ගමන සකස් කළ ඒ තෘෂ්ණාව නම් වූ වඩුවා බෝසතාණන් වහන්සේ සොයාගෙන සම්මා සම්බුද්ධත්වයට සමගින් ඒ තෘෂ්ණාව සම්මූ කැණිමඩල සිඳ බිඳ දැම්මා. වඩුවාව ඉවත් කළා. එතනින් එහාට ඒ වහලය කැණිමඩල නැවත සැකසෙන්නේ නැහැ. උන්වහන්සේ සියල්ල කළේ
උන්වහන්සේ විසින් අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ බලය නිසා, අනුහස නිසා උන්වහන්සේ අවබෝධ කළා මේ ලෝකේ සත්වයා සැරිසරන මේ භව ගමන, මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් සියල්ල සකස් වෙන්නේ ඉපදීම නිසා කියලා. සත්වයා උපදින්නෙත් හේතු සහිතවයි. ඉපදීමට හේතු වන මේ හේතුව තමයි, කාරණාව තමයි භවය. භවයට පවතිනා වූ හේතුව තමයි උපාදානය. උපාදානය කියන්නේ බැඳී යාම. යම් භවයකට බැඳෙනවා නම් ඒ භවයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. බන්ධනයට හේතු වෙන්නේ තණ්හාව. තණ්හාව නිසා තමයි දෙයකට බැඳී යන්නේ. තණ්හාවට හේතු වෙන්නේ විඳීමයි. විඳින ස්වභාවය අනුව තමයි තණ්හාව ඇති වෙන්නේ. විඳීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වෙන්නේ සලආයතන තියෙන නිසා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස නිසා. ඇස කන නාසය දිවකය මනස පිහිටන්නේ නාම රූප නිසා. නාම රූප පිහිටන්නේ විඥානය නිසා. විඥානයේ නැවත නැවත සකස් වෙන්නේ සංස්කාර නිසා. ඒ සංස්කාර එසේ මෙසේ සංස්කාර නෙමේ, අවිද්‍යා සහගත සංස්කාර නිසා. අවිද්‍යා සහගත සංස්කාර නිසා නැවත නැවත විඥානයේ සකස් වෙමින් සංසාරික දුක සකස් වන බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ඒ දුකෙන් නිදහස් වුණා. ඒ දුකෙන් නිදහස් වී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී උන්වහන්සේ ඒ කළ උදානය අපි දැන් සජ්ජායනා කරනවා. සාදු සාදු සාදු. මාත් එක්කම කියන්න දන්න අය. අවිජ්ජා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතනං සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුද්ධಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හංනකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං
තණ්හානං කය මජ්ජගාති සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ ගයාවේ ඒ උතුම් වජිරාසනයේ මතදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු ඒ බුදුරජාණන් වහන්සේගේ වජිරාසනය සියලු බුදුවරුන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වජිරාසනයයි. දැන් අපි ගත්තොත් පින්වත්නි මීට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ තේ ස්ථානයේ. එදා ඒ ස්ථානයේ තිබුණේ නුග වෘක්ෂයක්. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ තේ ස්ථානයේ. එදාට ඒ ස්ථානයේ තියෙන්නේ නා වෘක්ෂයක්. ඉතින් මේ විදිහට සම්මා සම්බුද්ධත්වයට පත් වුණු අපේ බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත් වුණු නිසා ඒ ගයාවේ වජිරාසනයට සම්බෝධි චේතිය නමින් හඳුන්වනවා. ඒ උතුම් සම්බෝධි චේතිය අපි සාදරයෙන් වන්දනා කරමු. කියන්න මේ විදිහට වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිදුන් සදා වඳිමි මං බෝධි මූලයේ සෙවණිදී සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස නුවණ ලැබෝසේක මදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කලේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනෝසේක එහි වැඩ හිඳ බුද්ධ භූමියේ මහා විදුර නුවණින් යුතුය සම්බුද්ධ රාජ මුනි දුන්ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කලේ ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටි සිරසින්
පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් සාදු 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 ආමේක සද්ධර්ම වර්ෂාවේ පළමු භාගයේ මෙසේ අවසන් වන වගයි විවේකයේ කැමැති සෑම දෙනා අටහෝරාවක් විවේක ගනිත්වා දෙවෙනි භාගයේ ශ්‍රවණයට නැවත පැමිණෙත්වා. මේ ආකාරයෙන් ධර්මයේ සාකච්ඡා කරන ඉතා පරණ ක්‍රමයක්. පොතේ ගුරුන් වහන්සේගේ පැරණි ක්‍රමයේ කියන අතරේ ස්වාමින් වහන්සේ ධර්මයේ සාකච්ඡා කරන පැරණි ක්‍රමයක් මේක. මේ පුණ්‍ය භූමියේ වෙසක් වැඩසටහන සඳහා රාත්‍රිය වෙනුවෙන් අපේ ගුරු දේවයන් වහන්සේ යෝජනා කරපු වැඩසටහන. ඉතින් මේ වැඩසටහන මේ ආකාරයෙන් අද රාත්‍රිය පුරාවට පැතිරෙනවා. තවත් බොහොම සුන්දර බුද්ධ චරිතයේ සිදුවීම් ඔබට අසා දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක් තියෙනවා. මේ රාත්‍රිය පුරාවට සුවසේ අවදිව ප්‍රකෘතිමත්ව ප්‍රබෝධමත්ව මේ මහා මේඝ සද්ධර්ම වර්ෂාවෙන් තෙමෙන්නට දහම් වැස්සෙන් තෙමි ප්‍රබෝධමත්ව ඔබේ සිත් ප්‍රමුදිත කරව ගන්නට සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු